අයිබෝන් පටන් ගමු. පිටුව 62 activity 3. Complete these sentences. සම්පූර්ණ කරන්න මෙම වාක්‍ය using පාවිච්චි කරමින් must. must කියන එකේ තේරුම මොකද්ද? යුතුයමයි කියන එක. යුතුයමයි. දැනතල යන්නේ යුතුයමයි. හරි. You must eat healthy food. ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර කෑ යුතුයමයි. ආහාරයට ගත යුතුයමයි. must යුතුයමයි. should කියන්නේ යුතුයි. should කියන්නේ යුතුයි. must කියන්නේ යුතුයමයි. දැනතල ලියා ගන්න. ඒතර මේ ෆස්ට් ටයිම් එක අපි කරලා තියෙන්නේ. should කියන්නේ යුතුයි. ඔව් හරිනම් හරි දාගන්න පුළුවන් පැන්සලෙන්. දැන් නැත්තම් මේක ලියා ගන්න කවුරු හරි. දැන් නැත්තම් must කියන්නේ යුතුයමයි. should එකට වඩා must එක ප්‍රබලයි. should එකට වඩා must ප්‍රබලයි. හරි. ඊට අමතරව should කියන එක පාවිච්චි වෙනවා විශේෂයෙන් අවවාද දෙන්න. advice, to give advice. අවවාද දෙන්න පාවිච්චි කරන should කියන එක සාමාන්‍යයෙන්. හරි. must කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා බැඳී සිටීම සඳහා. කිසියම් දෙයකට බැඳී සිටීමක්, නීතියකට බැඳී සිටීම, නීති වගේ දේවල් වලට must දාන්න. උදාහරණයක් we must obey the law. අපි නීතියට කීකරු වෙන්න ඕන. obey කීකරු වෙනවා. අපි නීතියට කීකරු විය යුතුමයි. හරි. එහෙනම් should කියන්නේ යුතුයි, must කියන්නේ යුතුමයි. should එකට වඩා must එක ප්‍රබලයි. should කියන එක සාමාන්‍යයෙන් අවවාද දෙන්න පාවිච්චි කරනවා. must කියන එක විශේෂයෙන් එකක් පුළුවන් must කියනොත් අවධානය දෙන්න, ඒ කියන්නේ අවවාද දෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි විශේෂයෙන් මේක පාවිච්චි වෙනවා ඔය නීති වලට බැඳී සිටීම, ඒ වගේ දේවල් කියන්නේ. හරි. would කියන එක මොකටද පාවිච්චි වෙන්නේ? would එක නම් තේරුම් ගොඩක් තියෙනවා. would කියන එක මොනවාට සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ? සිංහල තේරුමක් කියලා තනි තේරුමක් කියලා ගන්න අමාරුයි. විවිධ තේරුම් තියෙනවා ඒකට. would මොකටද පාවිච්චි වෙන්නේ? කියන්න බෑ. මතක් කරගන්න. කරන දැනීම. කිසියම් දෙයක් ඕන කියලා කියන්නේ I would like. මට ඕන. ආසයි කියන එකට වඩා ඕන කියන තේරුම තමයි මේකේ තියෙන්නේ. I would like මට ඕන an ice cream. මට ice cream එකක් ඕන. I would like an ice cream. මට ice cream එකක් ඕන. ඔන්න. තමන්ගේ අවශ්‍යතාව නැත්නම් කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් would දාලා. කයින් හරි කැමැත්තක් අහන්න පුළුවන්. Would you like a cup of tea? තේ කෝප්පයක් බොනවද? ඔන්න would පාවිච්චි වෙන අවස්ථා. මතකද මෙයා ඉගෙන ගත්තා ෆස්ට් ටයිම් එකේ? හරි. තවත් භාවිතයන් තියෙනවා. ප්‍රධාන භාවිතයන් ඔච්චරයි. would එක අපි භාවිතයන් ගොඩක් කියලා දුන්නා නේ මතකනේ? හරි. can එක මොකටද පාවිච්චි වෙන්නේ? කියන්න බෑ can එක? මට පුළුවන්. ඔව් can කියන්නේ පුළුවන් කියන්න. can කියන එකේ තේරුම පුළුවන්. උදාහරණ දෙයක් කියන්න බෑ I can දාලා. I can play. I can ride the bicycle. Oh, very good. I can play. I can ride bicycles. Very good. For that. I can play cricket. Oh, very good. හැකියාවන් කියන්න පුළුවන් නේද? එහෙනම් හැකියාවන් ප්‍රකාශ කරන්න පාවිච්චි කරනවා. හැකියාවන්. මේ මතක් කර ගැනීමක් කරන්න පරණ දේවල්. 6 වසරේ ඉගෙන ගත්තනේ can එක. තව කියන්න පුළුවන්. It can rain today. අද වහින්න පුළුවන්. වහින්න එපා කියමුනේ. It can rain tonight. අද රැට වහින්න පුළුවන්. Can rain වහින්න පුළුවන්. එහෙනම් කිසියම් දෙයක් වෙන්න තියෙන හැකියාව කියන්න පුළුවන් නේ. සම්භාවිතාව. යමක් වෙන්න තියෙන සම්භාවිතාව. හැකියාව කියන්න පුළුවන් can දාලා. මතක් කරගන්න. තව උදාහරණයක්. අවසර ඉල්ලන්න පුළුවන් නේ. Can I use your pen? මට වගේ පෑන පාවිච්චි කරන්න පුළුවන්. මතකද මේක? ලියන්න අවශ්‍ය නැහැ. මේ පොඩි රිවිෂන් එකක් වගේ කරන්න මේ 6 වසරේ කරපු දේවල්. අමතක දෙයක් තියෙනවනම් ප්‍රශ්න නැහැ ලියන්න පුළුවන් කෙටියෙන් ටක් දාලා. Can I use your computer? Very good. Can I use your computer? නේද? Sir. ඔව්. මේ 6 වසරේ දැනීම. ඔව් කියන්න. Sir, excuse me sir. මාව log out වුණා. මොකද්ද sir කළේ? මේකම තමයි කී should must ඒව ගැන කතා කරේ. හරි? හරි sir. පටන් ගත්තේ නෑ තාම. හරි. ඔය පරණ දේවල් මතක් කිරීමක් කළේ. කාට හරි අමතක කරන අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න. ප්‍රශ්නයක් නෑ. පරණ දේවල් මතක් කර ගැනීමක් කළේ. 7 වසරේ මුල කරපුවා සහ 6 වසරේ කරපුවා.
මේ අපිට ආපහු ඉස්සරහට හම්බ වෙනවා 11 වසරේදී තියෙනවා grade 11 වලටත් තියෙනවා දැන් හොඳට ඉගෙනගෙන ගියාම ඒතකොට ලේසි ගොඩක් ඕකේ අවශ්‍ය නම් ලියා ගන්න හරි බලමු අපි උත්තරේ එහෙනම් all the students all කියන්නේ ඔක්කොම සියලුම students සියලුම ශිෂ්‍යයෝ මොකද උත්තරේ All students should eat healthy food. ඔව් Must ඔව් සියලුම ශිෂ්‍යයෝ අපිට ගන්න පුළුවන් eat කියන්නේ ආහාරයට ගන්නවනේ healthy food සෞඛ්‍ය සම්පන්න ආහාර සියලුම ශිෂ්‍යයෝ සෞඛ්‍ය සම්පන්න ආහාරයට ගත යුතුයි කෑ යුතුයි යුතුයි කියන්නේ අපිට should දාන්න පුළුවන් must දාන්න පුළුවන් should දැම්මොත් යුතුයි must දැම්මොත් යුතුයමයි මේක අවවාදයක් කියලා හිතලා වඩා හොඳයි should දානවා නම් මොකද අවවාදයක් දෙනවා නම් සිලබස් එකේ කියලා තියෙනවා should දාන්න කියලා සිලබස් එකේ කියලා තියෙනවා හැබැයි ප්‍රැක්ටිකලි ගත්තොත් should දාන්නත් පුළුවන් must දාන්නත් පුළුවන් දෙකම හරි උත්තර දෙකම හරි සිලබස් එකට අනුව ඔයගොල්ලන්ගේ පොත්වලට අනුව should කියන එක හොඳයි ඉතින් හැබැයි ප්‍රැක්ටිකලි ගත්තොත් must දාලා කියනවා ඔකදී යුතුයමයි හරි සියලුම ශිෂ්‍යයෝ ආහාරයට ගත යුතුයි should eat කෑ යුතුයි මොනවද සෞඛ්‍ය සම්පන්න ආහාර should එකත් හරි must එකත් හරි අර අවවාදයක් කියලා හිතනවා නම් මේක කෙනෙක් කාට හරි දෙන උපදෙසක් කියලා හිතනවා නම් should කියන එක වඩා හොඳයි දෙකම හරියා Okay, sir. number 2 We can keep our class nice and clean. ඔව් අපිට පුළුවන් අපේ පන්ති කාමරය ලස්සනට සහ පිරිසිදුව තියාගන්න එහෙමද We must keep our class nice and should ඔව් nice ලස්සනට clean පිරිසිදුව මොකද ගන්න පුළුවන් we should keep your class nice and clean. ඔව් මෙතන ඔව් මේක මෙහෙම තර්කයක් තියෙනවා මෙහෙම පොඩි ඔය ගොඩක් උත්තර ගැලපෙනවා දැන් ලියන්න මෙතන should එන්න හේතුව උපදේශක් නැත්නම් අවවාදයක් කියලා මේක අවවාදයක් කියලා ලියන්න එතන ඔයාලට හොඳට තහවුරු වෙනවා අවවාදයක් නම් should වඩා හොඳ should අවවාදයක් කියලා කියන්නේ හරි මෙතන කියන්නේ හරි මෙතන කියන්නේ අපි අපේ ක්ලාස් එක our class අපේ ක්ලාස් එක nice පිරිසිදුව nice ලස්සනට clean පිරිසිදුව අපි අපේ පන්ති කාමරය පිරිසිදුව සහ ලස්සනට තියාගත යුතුමයි ඒ කියන්නේ අපි බැඳී ඉන්නවනේ මේක බැඳී සිටීමක් අපි බැඳී ඉන්නවා පන්ති කාමරේ පිළිවෙලට ඒ වගේම පිරිසිදුව තියාගන්න ලස්සනට nice ලස්සනට clean පිරිසිදුව තියාගෙන අපි බැඳී ඉන්නවා ඉස්කෝලේට බැඳී ඉන්නවා ඒක අපේ යුතුයකමක් හරි බැඳී සිටීමක් කියලා හිතලා අපිට ගන්න පුළුවන් must යුතුයමයි එතන ලියා ගන්න බැඳී සිටීමක් කියලා obligation එකක් ඉංග්‍රීසි වලින් කියනවනේ obligation එකක් බැඳී සිටීමට කියන ඉංග්‍රීසි වලින් obligation එකක් කියලා උත්තරේනේ හේතුවත් ලියා ගන්න වඩා හොඳයි must should එකේ වැරද්දක් නැහැ අර බැඳී සිටීමක් කියලා තහවුරු වෙන නිසා ඒක අපේ යුතුයකමක් හරි බැඳී සිටීමක් කියන්නේ යුතුයකමක් කියන එක ඒ නිසා must කියන එක වඩා හොඳයි මෙතන advice එකක් අවවාදයක් හරි number 3 මොකද උත්තරේ ලේසි would you like would you like and the piece of cake? Would you like another piece of cake? oh very good would you like කියන ඔයාට ඕනද කියන එක ඔයාට ඔයා ආසද කියන එකට වඩා ඔයාට ඕනද කියන එක හරි ඔයාට ඕනද නැත්නම් ඔයාට ආසද කියලා හිතන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ වඩා හොඳ තේරුම ඔයාට ඕනද do you want කියන එක ආචාරශීලීව ඔයාට ඕනද another තවත් piece of cake තවත් කේක් කෑල්ලක් ඔයාට ඕනද කියලා කෙනෙක්ට සර්ව් කරනවානේ පිළිගන්නන ගමන් අහනවා හරි ඊළඟ එක එහෙනම් would තමයි You look tired. would තමයි උත්තරේ number 4 you look tired ඔයාට මහන්සි වගේ look කියන්නේ වගේ tired කියන්නේ මහන්සි ඔයාට මහන්සි වගේ Make you a cup of tea? මොකද Can I make you a cup of tea? very good can I make can කියන්නේ පුළුවන්ද I මට පුළුවන්ද make Make හදන්න a cup of- you ඔයාට a cup of tea මට ඔයාට තේ එකක් හදලා දෙන්න පුළුවන්ද කියලා ආචාරශීලීව අහනවා හරි
can දාලා පුළුවන්ද කියලා අහනවා. හරි. මට ඔයාලට ඒකක් හදලා දෙන්න පුළුවන්ද? මේක තවත් ආචාරශීලී කරන්න නම් would දාලා කියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. would දැම්මොත් තවත් ආචාරශීලී වෙනවා. හරි. can දැම්මොත් පුළුවන්ද? would දාන්නත් පුළුවන්. ඒතර ගොඩාක් ආචාරශීලී වැඩි. එච්චර ආචාරශීලී වෙන්න ඕනේ නැහැ. හරි. can I make you a cup of tea? මට ඔයාලට ඒකක් හදලා දෙන්න පුළුවන්ද? හරි. එහෙනම් උත්තර දාගන්න අඩුපාඩු හදාගන්න. activity 4 එකට එන්න. මොකක්ද ඒ? හරි මම විනාඩියක් දෙන්න එක ටග්ගාලා කියව ගන්න. ඔව් විනාඩියක් දෙන්නම්. ටග්ගාලා කියව ගන්න. Okay, sir. හරි very good. get well card එකක් නේ. හරි. අර ඇඩ් එකක් යන්නේ. ඉක්මනට සනීප වෙන 100 කියලා. ඒ වගේ එකක්. හරි. පෙරලා ගන්න පිටුවේ 62 activity 4. හරි බලන්න. activity 4 writing ලිවීම. පිටුවේ 62 activity 4. දැන් ලොග් වෙච්ච එක බලන්න. writing ලිවීම. සුගන්‍යා's friends. සුගන්‍යාගේ යාළුවෝ have made කියන්නේ හදලා තියෙනවා. have කියන්නේ තියෙනවා, made කියන්නේ හදලා. සුගන්‍යාගේ යාළුවෝ හදලා තියෙනවා a get well card. get well card එක කියන්නේ මොකද්ද? අසනීප වෙච්ච කෙනෙක්ට අපි ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා හදින්න කාඩ් එක. ඉක්මනට සනීප වෙන්න කියලා යවන කාඩ් එකක්. get well කියන්නේ සනීප වෙන්න කියන එක. සනීප වෙන්න කියලා හදන කාඩ් එකක් හදලා තියෙනවා for her ඇය සඳහා. ඇය වෙනුවෙන් නැත්නම් ඇය සඳහා. හොඳ යාළුවනේ. read it. ඒක කියවන්න. මතකනේ ගියසති සුගන්නේට අසනීපයි මොකක්ද වෙලා තියෙන්නේ? අසනීප මොකද්ද? මතකද? what is the sickness? බඩේ අමාරුව. ඔව්. බඩේ අමාරුව. ඔව්. හේතුව food poisoning නේ. ඒ කියන්නේ ආහාර කල්ලිකුත් ආහාර විස වෙලා. හරි බලමු අපි. එහෙනම් එයාට get well card එකක් හදන්නලු. imagine කියන්නේ මොකද්ද? සිතින් මවා ගන්න ලියන්නේ. imagine කියන්නේ සිතින් මවා ගන්න. you are සුගන්‍යා. ඔයා සුගන්‍යා වෙනවා කියලා හිතින් මවා ගන්නලු. කියන්නේ වෙනවා. ඔයා වෙනවා සුගන්‍යා කියලා. හරි. දැන් එහෙනම් ඔයා සුගන්‍යා. ඔයාට බඩේ අමාරුව දැන්. හරි. ඔයාට ආහාර විස වෙලා තියෙන්නේ. ඔයා දැන් අසනීපෙන් ඉන්නේ. ඔයා සුගන්‍යා කියලා හිතින් මවා ගන්නලු. දැන් ඔයාට තමයි get well card එක යාළුවන්ගෙන් ආවේ. and write ලියන්න a note එකක් ලියන්නලු to your classmates. ඔයාගේ classmates ලා කියන්නේ කවුද? classmates මේ පාසලේ පන්ති යාළුවෝ. ඔයාගේ පන්ති යාළුවන්ට note එකක් ලියන්නලු thanking ස්තුති කරමින් them ඔවුන්ට. ඔවුන්ට ස්තුති කරමින්. ඇයි ස්තුති කරන්නේ? ඔයාට get well card එකක් එව්වනේ. ඒකයි. for their concern. for කියන්නේ සඳහා, their කියන්නේ ඔවුන්ගේ, concern කියන්නේ මොකද්ද? සැලකිල්ල. ලියන සැලකිල්ල. ඔවුන්ගේ කෙනවා සම්බන්ධයෙන් හොයලා බැලුවනේ. ඔවුන්ගේ සැලකිල්ල සඳහා ස්තුති කරමින් note එකක් ලියන්නලු. හරි. එහෙනම් note එකක් ලියන එක හැම විභාගෙම වගේ එනවා ඉස්සරහට. O level වලටත් එනවා ලකුණු 5ක ප්‍රශ්නයක්. හරි. ඉස්සෙල්ලා බලමු get well card එක කියලා. ඉස්සෙල්ලා get well card එක කියවමු. හරි. ඔව් කියන්න. සර් මේ කන්සර්න් කියන්නේ මොකක්ද? අද මේ අර දෙයක් කියන එක පස්සේ අන්තිම වචනේ මොකක්ද? සැලකිල්ල. concern කියන්නේ සැලකිල්ල. ඕකේ සර්. හරි මේක අපි කියවමු. dear සුගන්‍යා, ආදරණීය සුගන්‍යා කියලා යාළුවෝ අමතලා තියෙනවා. we are sorry. අපිට සමා වෙන්න. ඒකද මේ සමාවෙන්න කියන එකද? we are sorry කියන්නේ මෙතන. නැහැ.
අපිට කනගාටුයි. කනගාටුයි. sorry කියන්නේ කනගාටු ආ කියන්නේ වෙනවා. අපි කනගාටු වෙනවා. අපි කනගාටු වෙනවා. we are sorry to hear. අහන්න ලැබීම ගැන hear කියන්නේ ඇහෙනවා. අහන්න ලැබීම ගැන අපි කනගාටු වෙනවා අහන්න ලැබීම ගැන. that කියන්නේ කියලා you are not well. you are not well කියන්නේ ඔයාට සනීප නැහැ. not well. well කියන්නේ සනීපයි. you are well කියන්නේ ඔයා සනීපෙන් ඉන්නවා. you are not well කියන්නේ ඔයා අසනීපෙන් ඉන්නවා. ආ කියන්නේ ඉන්නවා not well අසනීපෙන්. ඔයා අසනීපෙන් ඉන්නවා කියලා අහන්න ලැබීම ගැන අපිට කනගාටුයි. that කියන්නේ කියලා හරි. හරි. අසනීපයි කියන ක්‍රම කියන්න මට not well කියලා කියනවා තාම. අසනීපයි කියන්නේ ඉන්න අපේ Under the weather. under the weather කියනවා. very good. කවුද කිව්වේ? කවුද කිව්වේද? under the weather නම? සිසුම්. very good. sick sick කියන්න පුළුවන්. patient sick කියන්න පුළුවන් අසනීපයි. තව ill කියන්න පුළුවන් අසනීපයි. patient කියන්නේ රෝගියා. patient රෝගියා. okay sir හරි. මේ ඔක්කොගෙම තේරුම අසනීපයි. under the weather අසනීපයි. දැන් නැත්නම් ලියා ගන්න දැන් නැතිව. හරි. ඔක්කොගෙම තේරුම අසනීපයි කියන එක හරි. හරි. එහෙනම් යාළුවෝ කියනවා අපිට කනගාටුයි ඔයාට අසනීපයි කියලා අහන්න ලැබීම ගැන. please take care. කරුණා කරලා take care කියන්නේ මොකද්ද? take care. මොකද්ද තේරුම? පරිස්සම් වෙන්න. කරුණා කරලා පරිස්සම් වෙන්න and get well soon. get well කියන්නේ මොකද්ද? සනීප වෙන්නේ ඔව් get well සනීප වෙන්න soon ඉක්මනට. soon ඉක්මනට. get well සනීප වෙන්න soon ඉක්මනට. හරි. කරුණා කරලා පරිස්සම් වෙන්න පරිස්සම් වෙලා ඉක්මනට සනීප වෙන්න කියලා කියනවා. කවුද වෙලා තියෙන්නේ? your friends. වාගේ යාළුවෝ තමයි මේක ලියලා තියෙන්නේ. මේක ලිව්වේ කවුද? your friends. ඔබගේ යාළුවෝ. කියන්නේ ඔයා තමයි සුගන්‍යා. වාගේ යාළුවෝ තමයි ලියලා තියෙන්නේ ඔයා වෙනුවෙන්. good friends no? හොඳ යාළුවෝ. හරි. දැන් යාළුවන්ට ඔයා නෝට් එක ලියනවා. හරි. ගන්න writing book එක activities පොත අපි ලියමු. take your activity book. හිරුක මොකද සද්ද නැත්තේ අද? කුවිදු? මොකද සර් අද සද්ද නැහැ. නෑ සර් බලමු අපි ලියමු. සෙහාන ඉන්නව නේද? ඔව් සර්. ඩේට් එක දාන්න කැමති නම් අත්‍යවශ්‍ය නැහැ. ඩේට් එක කවද්ද? 23rd අත්‍යවශ්‍ය නැහැ ඩේට් එක. කැමති නම් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන ලියන්න දැන් ඔයා කාටද ආමන්ත්‍රණය කරන්නේ? ඔයා සුගන්‍යා. කාටද ඔයා ලියන්නේ දැන්? dear classes friend or dear friends. ආදරණීය යාළුවනි. dear friends, comma. හරි. දැන් ඔයා අසනීපෙන්නේ හිටියේ. අපි කියමු මෙහෙම. ස්තුති කරන්නත් ඕන. ඉස්සෙල්ලා කියමු මගේ අම්මා දුන්නා මට. මගේ අම්මා මට දුන්නා කාඩ් එක. කොහොමද කියන්නේ? My mother give me the card. ඔව්. gave me දුන්නා නම් gave me. හරි. ලියන්න. මගේ අම්මා my mother දුන්නා. දුන්නා කියන්නේ gave. අන්තිමට බෝඩේ බන් ලියන්න තු. ලියන්න වෙලාව දෙන්න. මගේ අම්මා දුන්නා මට. me. මොකද්ද? ඔය නම දාන්න දැන්. මොකද්ද නම? the get well card. get well card එක Get well card. ඔව්. ඉක්මනට සනීප වෙන්න කියලා යපු කාඩ් එක. හරි. You sent me. ඔයා මට එවපු. You sent. sent කියන්නේ මෙතන එවපු. me කියන්නේ මට. හරි මට එවපු. you කියන්නේ මෙතන ඔයාලා යාළුවෝ බහුවචනෙ. you කියන එක ඒක වචන වෙන්නත් පුළුවන් බහුවචන වෙන්නත් පුළුවන්. ඔයා වෙන්නත් පුළුවන් ඔයාලා වෙන්නත් පුළුවන්. හරි. මගේ අම්මා දුන්නා මට get well card එක. මොන get well card එකද? ඔයාලා මට එවපු. මම අසනීපෙන්නේ හිටියේ. හරි අම්මා තමයි ගෙනත් දුන්නේ. හරි දැන් ස්තුති කරන්නේ කොහොමද? ස්තුති කරන වාක්‍යයක් කියන්නේ
thank you. මොකද්ද සර්? ස්තුති කරනවා. Thank you. Oh, thank you. Thank you. Thank you. Thank you. Your well card. Oh, අපි දාමු Thank you. ගොඩක් ස්තුතියි. Your get well card. Oh, thank you very much. Very much. So much. Your get well card. ගොඩක් ස්තුතියි. Thank you very much for සඳහා your Get well ඔබගේ card. Get well තම දාන්න එපා lovely. ඉතා ලස්සන lovely. Get well card. ඔබගේ ඉතා ලස්සන get well card එක සඳහා ස්තුතියි කියලා කිව්වා. හරි. මම සතුටු වුණා කියලා කොහොමද කියන්නේ? මම සතුටු වුණා. ඒක දැකලා. I am happy. I'm happy. I am happy. I am සතුටු happy. වුණා I am happy. නම්? සතුටු වුණා නම්? I did happy. I I was did happy. I was happy. Ah, I was happy. okay. was කියන්නේ වුණා. I am happy කිව්වොත් දැන් සතුටුයි. අතීතේ නම් I was happy. happy කියන්නේ සතුටු. මම සතුටු වුණා. I was happy. එතන I was glad. glad දාන්න පුළුවන් අලුත් වචනයක් කියනවා glad. ඒ කියන්නේ සතුටු. හරි. I was happy. එතන I was glad to see it. ඒක දකින්න ලැබීම ගැන මම සතුටු වුණා. I was glad to see it. හරි අවසාන වාක්‍ය ලියමු. පොඩියට මේවා ලියන්න වැඩි දිගට අවශ්‍ය නැහැ. මම දැන් සනීප වෙලා ඉන්නවා කියලා කොහොමද කියන්නේ? I am well. ඔව් I'm well කියන්න පුළුවන්. I am well now. ඔව් එහෙම කියන්න පුළුවන්. අලුත් තව ක්‍රමයක් ඉගෙන ගන්න I have recovered. යමකින් සනීප වෙනවා recovered කියලා කියන්න පුළුවන්. හරි. මට සනීප වෙලා තියෙනවා. have කියන්නේ තියෙනවනේ. tense එක present perfect. මට සනීප වෙලා තියෙනවා. I have recovered. And hope කියන්නේ බලාපොරොත්තු වෙනවා. to come එන්නට කොහෙද? ඉස්කෝලේ. ඉස්කෝලේන බලාපොරොත්තු වෙනවා. දවසක් තා. අපි දාමු next Thursday. ලබන බ්‍රහස්පතින්දා ඉස්කෝලේන බලාපොරොත්තු වෙනවා. මේ අද දවසත් එක්ක කම්පෙයාර් කරන්න එපා. කැමති දවසක් දාන්න. ඔන්න next Monday. හරි. I have recovered. මට දැන් සනීප වෙලා තියෙනවා. මට සනීප වෙලා තියෙනවා. I have recovered and සහ hope බලාපොරොත්තු වෙනවා to come. පාසලට ලබන බ්‍රහස්පතින්දා. T capital I have finished, teacher. දවසක්. Sir. හරි. හරිද? I have finished. හරි. අවසානයේ මොකක්ද දාන්නේ දැන්? ඔයාගේ නම දාන්න. ඔයාගේ නම මොකද්ද දැන්? What is your name? Suganya. සුගන්‍ය. ඔයාගේ නම දැන් සුගන්‍ය. එළිම නම දානවා. අස්සා මොකුත් නැහැ. සයින්ස් මොකුත් නැහැ. සිග්නේචර් නැහැ. සයින් කරන්න නැහැ. එළිම නම දානවා. සුගන්‍ය. හරි. සයින් කරන ලෙටර්ස් වල නෝට් එකක් නම් එළිම නම දැම්ම එච්චරයි. ලියපු කෙනාගේ නම ලියුවා. හරි. හැමෝම ඉවරද දැන්? ඉවර නැත උස්සන්න. Raise your hands. ඉවර නම්. අනිත් එක මම කරන්නේ. කරුෂ හරිද? කරුෂ හරි. Okay, sir. හිලන හරිද? හිලන දිල්කි හරිද? I am finished, sir. Okay, sir. හරි. I am finished, sir. හරි. very good. I am finished. හරි. ඊට පස්සේ එන්න පිටුව 63 activity 5. ඊළඟ activity එක පිටුව 63 activity 5.
පිටුව 63 activity 5 listening කියන්නේ මොකද්ද? listening ඇහුම්කන් දීම. ඇහුම්කන් දීම. හරි. අපි listening activity එකක් විදිහට නෙමෙයි මේක කරන්නේ. අපි බලමු මේක මාත් එක්කම කියවමු මේක. අලුත් වචන ඉගෙන ගන්න. Okay sir. Do you know? ඔයා දන්නවද? How to identify? Identify කියන්නේ මොකද්ද? identity නම් දන්නවා. හඳුනා ගන්නවා. කියන හඳුනා ගන්නවා. How to කොහොමද කියලා. ඔයා දන්නවද හඳුනාගන්නේ කොහොමද කියලා? How to කොහොමද කියලා. Fresh food. ඒ කියන්නේ නැවුම් ආහාර. නැවුම් ආහාර. Food නේ food. Fruit නෙමෙයි food. Okay, sir. ඔයා දන්නවද නැවුම් ආහාර හඳුනාගන්නේ කොහොමද කියලා? Here are. Here කියන්නේ මෙන්න, ආ කියන්නේ තියෙනවා. මෙන්න තියෙනවා some guidelines. හරි guidelines කියන්නේ මොනවද? මාර්ගෝපදේශ. ලියන මාර්ගෝපදේශ කියන්නේ. ඒ කියන්නේ මේවා මඟ පෙන්නනවා අපිට කියලා දෙනවා කොහොමද නැවුම් ආහාර හඳුනාගන්නේ කියලා. Here මෙන්න ආ කියන්නේ තියෙනවා some කිහිපයක් මාර්ගෝපදේශ. මියුට් කරන් ඉන්න. පන්ති ඉවරනේ කීයටද? පන්ති ඉවර වෙන්නේ 7 to 9 9ට. හරි some කියන්නේ කිහිපයක් guidelines මාර්ගෝපදේශ කියලා. මියුට් කරන්න. හරි. Listen to your teacher. ඔයාගේ ටීචර් ඇහුම්කන් දෙන්න and complete this table. මේ වගුව සම්පූර්ණ කරන්න. complete සම්පූර්ණ කරන්න this table මේ වගුව. හරි. guideline එක දීලා තියෙනවා මාර්ගෝපදේශය දීලා තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා type of food item. type of කියන ලියන තේරුම වර්ගය. type of වර්ගය. type of කියන්නේ වර්ගය. හරි. food item කියන්නේ ආහාරනේ. ආහාර වර්ගය. හරි. පළවෙනි ගයිඩ්ලයින් එක තමයි should be crisp. crisp කියන්නේ මොකද්ද? තේරුම? crispy කියලා කියන අපි ඒක. මොකද්ද? crispy. කර ගන්න. හොඳට කැඩෙන, ටක් ගාලා කැඩෙන. හරි. දැන් crispy biscuit එක ගන්න ටක් ගාලා හොඳට කැඩෙනවා. සද්දයක් ඇහිලා කැඩෙනවා. හරි. should be කියන්නේ විය යුතුයි. crisp කැඩෙනවා විය යුතුයි. හරි කර ගන්න විය යුතුයි. කර ගන්නවා විය යුතුයි. දැන් හොඳට කැඩෙන සුළු වෙන්න ඕන. and green ඒ වගේම කොළ පාට වෙන්න ඕන. කියන්නේ මෙහෙම දැන් හිතන්න බෝංචි වගේ දෙයක් නම් ටක් ගාලා කැඩෙන්න ටකස් ගාලා. ඒකයි මේ අදහස. හරි. හැපෙන සුළු හා පොළවිය යුතුය. ඔව් එහෙම ගන්නත් පුළුවන්. හරි. එතකොට should be crisp and green කියන්නේ කොළ පාට වෙන්නත් ඕනේ. ඒ වගේම ටක් ගාලා අර විදිහට කඩන්න පුළුවන් වෙනත් ඕනේ sound එකත් එක්ක කඩද්දි sound එක එන්න ඕනේ. මොනවද ඒ සාමාන්‍යයෙන්? කොළ පාට වෙන්න ඕන. කොළ පාට වෙනු. බයි මොන දඹලේ? ඔව් මේකේ උත්තරේ විදිහට ඔයගොල්ලෝ සිලබස් එකේ තියෙන නා fresh green leaves. ඊයන් fresh green leaves කියලා. Okay sir. fresh නැවුම් green leaves කියන්නේ පලා වර්ග. නැවුම් පලා වර්ග. අර crispy ගතිය හිතමුකෝ අර නිවිති කියලා ගන්නකෝ. ඒතර කැඩෙනවා හොඳට. කැඩෙන්න ඕන නැවුම් නම් වෙයිලා වගේ ගිහිලා නම් ඒ විදිහට කැඩෙන්නේ නැහැ සද්දෙත් එක්ක. එහෙම හිතන්න පුළුවන්. හරි fresh green leaves. හරි. නැවුම් පලා වර්ග. හරි. ඊළඟ එක should sink. sink කියන්නේ මොකක්ද තේරුම? should කියන්නේ යුතුයි. sink කියන්නේ ලියන්න තේරුම ගිලෙනවා. ගිලෙන්න ඕන. ගිලිය යුතුයි. ගිලෙන්න ඕන. to the bottom පතුලට. පතුලට ගිලෙන්න ඕන. bottom කියන්නේ පතුල. when කියන්නේ විට put කියන්නේ දානවා. එහෙනම් දැමුව විට put. when put කියන්නේ දැමුව විට in a pot කියන්නේ මෙතන මොනවද? කලයක්.
නැත්නම් මුට්ටි. කලයට දැමුණු නැත්නම් මුට්ටියක්. කලයක් හෝ මුට්ටියක්. අපි හිතමු මුට්ටියක් කියලා. pot of cold water. සීතල වතුර තියෙන. එහෙනම් සීතල වතුර තියෙන කලයකට දැම්මොත් ඒක පතුලට ගිලෙන්න ඕන. bottom කියන්නේ පතුල. sink කියන්නේ ගිලෙනවා. මොනවද ඒ සාමාන්‍ය? මොන වගේ ආහාරයක්? හරි. ඒකට සිලබස් එකේ තියෙන උත්තරේ fresh eggs. නැවුම් විතර කියලා තමයි තියෙන්නේ. හරි. කෑහම පව් පිරෙනවානේ. හදද්දි. හරි. yes sir fresh eggs. Number 3. Should be sweet. පැණි රස විය යුතුයි. يعني should be කියන්නේ විය යුතුයි. විය යුතුයි sweet පැණි රස. පැණි රස විය යුතුයි. sweet smelling. පැණි රස සුවඳක් එන්න ඕන. නැත්නම් ප්‍රසන්න සුවඳක්. sweet smelling කියන්නේ මෙතන ප්‍රසන්න සුවඳක් කියලා ගන්නත් පුළුවන්. smelling කියන්නේ ගන්ධයක්. ප්‍රසන්න ගන්ධයක් එන්න ඕන. නැත්නම් හරි හොඳ මිහිරි ගන්ධයක් එන්න ඕන. and not too soft. soft කියන්නේ මෘදු. too soft කියන්නේ ගොඩක් මෘදු. ගොඩක් මෘදු වෙන්න බෑ. soft කියන්නේ මෘදු. ගොඩක් මෘදු වෙන්න බෑ. හරි. හොඳ සුවඳක් එන්න ඕන. ඒ වගේම මේක මෘදු වෙන්න බෑ. ටිකක් තද ගතියක් තියෙන්නත් ඕන. කියන්නේ ඔබපු ගමන් ඇඟිල්ල ඇතුළට යන්න බෑ. හරි මේක තියෙන්නේ fresh fruits කියලා. නැවුම් පළතුරු. ඒක නැවුම් පළතුරු කියන fresh fruits. එහෙනම් නැවුම් පළතුරු නම් හොඳ සුවඳක් එන්න ඕන. ඒ වගේම නරක වෙලාවට අගාල ඇඟිල්ල යනවනේ එබුවාම. වැඩි ඕනට වඩා සිනිඳු වෙන්න බෑ. මෘදු වෙන්න බෑ. ටිකක් තද ගතියක් තියෙන්නත් ඕන. yes sir හරි. නැත්නම් නරක වෙලා. ඊළඟ එක should be firm. firm කියන්නේ තද, ඝන. දැන් ශක්තිමත්. and crisp. ඒ වගේම කැඩුවොත් අර ටකස් ගාලා සද්දෙත් එක්ක කැඩෙන්න ඕන. firm කියන්නේ තද නැත්නම් ඝන. මොනවාද ඒ? fresh vegetables. නැවුම් එළවලු කියලා තමයි සිලබස් එකේ තියෙන්නේ. මේ ඇක්ටිවිටි එකේ තියෙන උත්තරේ නැවුම් එළවලු. හරි. තද වෙන්න ඕන. ඒ වගේම අර ටකස් ගාලා සද්දෙත් එක්ක කැඩෙන්න ඕන. නැවුම් එළවලු. බෝංචි වගේ දෙයක් හිතන්නකෝ. හරි. බලන්න activity 6 පිටුවේ 63 riddles කියන්නේ මොනවද? what are riddles? මට කියන riddles කියන්නේ මොනවද? it is with me කියන තේරවිලි. හරි. match the riddles. match කියන්නේ ගලපන්න the riddles තේරවිලි ගලපන්න with the name of the fruit පළතුරේ නම සමග or the vegetable නේ එළවලුවේ නම සමග එළවලුවේ හෝ පළතුරේ නම සමග මේ තේරවිලි ගලපන්නලු riddles කියන්නේ තේරවිලි. හරි. මුලින්ම මොකද තියෙන්නේ? a basket of මොනවද? a basket of fruits the vegetables. basket of me fruit a basket of fruits පළතුරු basket එකක් තියෙනවා. ඊට පස්සේ a basket of vegetables එළවලු basket එකක් තියෙනවා. හරි. turn to page number 64 පිටුව 64ට පෙරලන්න. හරි. පිටුව 64 දිනා තේරවිලි මේ එළවලු පළතුරු හා සම්බන්ධ. හරි කෑම ගැනම තමයි කතා කරන්නේ ආහාර ගැන. පළවෙනි එක. පළවෙනි කාටද කියවන්න පුළුවන්? හරි කියවන්න. It is an orange colored vegetable. The part we eat is the root. It is rich in vitamins A, B6, K and dietary fiber. This vegetable can be eaten raw, boiled or cooked
blended juice is also very popular. It grows well in the hill country of Sri Lanka. Hi. Very good. බලමු. It is an orange colored vegetable. It කියන්නේ ඒක is කියන්නේ වෙනවා ඒක වෙනවා and orange colored. ඒ කියන්නේ තැඹිලි පාටනේ. තැඹිලි පාට. ඒක තැඹිලි පාට එළවලුවක් වෙනවා. මොකද්ද කියලා හිතන්න. යට තියෙන උත්තර. යට තියෙන උත්තර තෙරවිලට උත්තර යට තියෙනවා. ඒක තැඹිලි පාට එළවලුවක් වෙනවා. The part. part කියන්නේ කොටස. We eat. අපි කන කොටස. Is the root. is කියන්නේ වෙනවා the root. root කියන්නේ මොකද්ද? මුල. අපි කන කොටස මුල වෙනවා. අපි මුල තමයි ඒකේ කන්නේ. ඒ ගහේ එළවලුවට අදාළ ගහේ මුල තමයි අපි කන්නේ. The root මුල. It is rich in vitamins. ඒක විටමින් වලින් පොහොසත්. rich කියන්නේ පොහොසත්. rich පොහොසත්. ඒක විටමින් වලින් පොහොසත් වෙනවා. it කියන්නේ ඒක is කියන්නේ වෙනවා. ඒක වෙනවා පොහොසත්. ඒක පොහොසත් වෙනවා විටමින් වලින්. vitamins මොන vitamins ද? මොන vitamins වලින්ද පොහොසත් වෙන්නේ? vitamins A, B6 ඒ වගේම vitamin K. and මෙන්න මේකෙනුත් පොහොසත්. dietary fiber. dietary fiber. ඒ කියන්නේ මොනවද? fiber කියන්නේ කෙඳි, තන්තු. dietary කියන්නේ ආහාරමය තන්තු. සංජීර්ණය වෙන තන්තු. කියන ආහාරමය තන්තු. හරි කෙඳි සහිත කෑම ගුණයි කියලා කියනවා කන්න. හරි. ආහාරමය තන්තු වලින් පොහොසත්. ගොඩක් තියෙනවා ඒවා. This vegetable මේ එළවලුව can be eaten. ලියන තේරුම කන්න පුළුවන්. can කියන්නේ පුළුවන්, be eaten කියන්නේ වෙනත් කෙනෙක්ට එළවලුව කන්න පුළුවන්. එළවලුව තමයි කර්මය. ඒකයි මේ be දැම්මේ. can be eaten කියන්නේ එළවලුව වෙනත් කෙනෙක්ට කන්න පුළුවන්. ඒතර මේ passive voice තියෙන 8 වසරේ තාම ඔයගලන්ට නැහැ. හරි. ඒ grammar තේරෙන්නේ 8 වසරේදී. මේ එළවලුව කන්න පුළුවන් කොහොමද? raw කියන්නේ අමුවෙන්. ලියන අමුවෙන්. boiled කියන්නේ තම්බලා. අමුවෙන් කන්න පුළුවන්, තම්බලා කන්න පුළුවන්. cooked කියන්නේ උයලා. උයලා කන්නත් පුළුවන්. අමුවෙන් තම්බලා ඒ වගේම උයලා කන්නත් පුළුවන්. blended juice. blend කරපු ඒ කියන්නේ කලවම් කරපු juice නැත්නම් අඹරපු juice is also very popular. is කියන්නේ වෙනවා. also කියන්නේ අල්තයන්න. very popular කියන්නේ ඉතා ජනප්‍රිය. ඉතා ජනප්‍රියත් වෙනවා. නැත්නම් මේකේ blend කරපු යුෂත් ජනප්‍රිය වෙනවා. මේකේ blend කරපු යුෂත් ජනප්‍රිය වෙනවා. හරි. යුත් කරන් ඉන්න. හරි. එහෙනම් මේ එළවලු යුෂත් බොනවා. it grows. ඒක වැවෙනවා. grows කියන්නේ වැවෙනවා. well හොඳින් වැවෙනවා in the hill country. hill country කියන්නේ ලංකාවේ කඳුකර ප්‍රදේශය. කඳුකර ප්‍රදේශය. hill country කියන්නේ කඳු රට. කඳු රට. hill කඳු country රට. කඳු රට කියන්නේ කඳුකර ප්‍රදේශවල. නුවරඑළිය වගේ. ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල මේක හොඳින් ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල. ඔව් මොකද උත්තරේ? carrots නේ. number 1 ළඟ දාගන්න. වාට එතනම දාන්න බුණා පැන්සලෙන් B කියලා දාගන්න carrots. පැන්සල් දාගන්න B. number 1 එකට B. හරි number 2 කාටද කියවන්න පුළුවන්? නම සෙහන් This is a juice fruit. It turns yellow when it is ripe. When this fruit is cut in half, it looks like a star. It has a sour taste and is rich in vitamin C and dietary fiber. Hi. Very good. This is a juicy fruit. This is a juicy fruit. මේක වෙනම juicy කියන්නේ මොකක්ද? මොන වගේ පළතුරක්ද මේක වෙන්නේ? juicy කියන්නේ
යුෂ සහිත කියන්නේ යුෂ සහිත juice සහිත මේක යුෂ සහිත පළතුරක් වෙනවා හරි it turns ඒක හැරෙනවා yellow ඒක කහ පාටට හැරෙනවා turns කියන්නේ හැරෙනවා when it is ripe when කියන්නේ විට ලියන්න when විට ඒක කහ පාටට හැරෙනවා when it is ripe ඒක ඉදුණ විට ඉදුණහම ඒක ඉදුණු විට කහ පාටට හැරෙනවා හරි එහෙනම් juice හදනවා ඉදුණම කහ පාටයි when this fruit is cut in half when කියන්නේ විට this fruit මේ පළතුර is cut කැපුවම මේ පළතුර කැපුවාම in half ඒ කියන්නේ මේ පළතුර දෙකට කැපුවාම භාග දෙකක් වෙන්න කැපුවාම it looks like looks කියන්නේ පේන්න තියෙනවා කියන්නේ looks පේන්න තියෙනවා like කියන්නේ වගේ මොකක් වගේද පේන්න තියෙන්නේ a star තරුවක් වගේ පේන්න තියෙනවා හරි එහෙනම් මේ පළතුර දෙකට කැපුවාම තරුවක් වගේ පේන්න තියෙනවා මොකක්ද එහෙනම් හිතන්න it has a sour taste sour කියන්නේ ඇඹුල් it has ඒකට තියෙනවා a sour taste ඇඹුල් රසයක් Star food. ඔව් ඒකට ඇඹුල් රසයක් තියෙනවා and is rich පොහොසත් වෙනවා in vitamin C vitamin C වලින් පොහොසත් වෙනවා ඇඹුල් නම් සාමාන්‍ය vitamin C තියෙනවානේ and dietary fiber අර ආහාරමය කෙඳි තන්තු වලිනුත් පොහොසත් වෙනවා මොකක්ද එහෙනම් Star fruit. star fruit කියන්නේ මොනවද Kamaranga. very good කාමරංකා star fruit කියන්නේ කාමරංකා හරි ඒක කැපුවාම තරුවක් වගේ නේද දෙකට කැපුවොත් මේ වගේ තරුවක් වගේ පේන තියෙනවා මම චිත්‍ර නම් කටයි හරි number 3 කාටද කියවන්න පුළුවන් මෙතුකි හරි මෙතුන් කියවන්න This fruit is oblong shaped. It is green when raw and turns yellow or orange when ripe. There are many small black seeds inside the fruit. It is sweet and juicy and rich in vitamins A and C. හරි very good බලමු අපි this fruit මේ පළතුර is oblong shape oblong කියන්නේ මොකක්ද ලියන්න දිගටි shaped හැඩති මේ පළතුර දිගටි හැඩති වෙනවා දිග හැඩති වෙනවා දිග හැඩේ පළතුරක් දිග හැඩයක් සහිත පළතුරක් it is green ඒක කොළ පාටයි when raw when කියන්නේ විට raw කියන්නේ අමුෙන් තියෙන විට කොළ පාටයි තේරුම් ලියන්න when විට raw අමු විට කොළ පාටයි අමුෙන් තියෙන විට කොළ පාටයි and turns yellow කහ පාටට හැරෙනවා or orange එහෙම නැත්නම් තැඹිලි පාටට හැරෙනවා when ripe ඉදුණ විට ripe කියන්නේ ඉදිලා ඉදුණ විට කහ පාටට හෝ තැඹිලි පාටට හැරෙනවා එහෙනම් අමුෙන් තියෙද්දි කොළ පාටයි ඉදුණම කහ පාටයි නැත්නම් තැඹිලි පාටයි there are කියන්නේ තියෙනවා many ගොඩක් small පුංචි black seeds කළු පාට බීජ seeds බීජ නැත්නම් ඇට කළු පාට බීජ ගොඩක් තියෙනවා inside ඇතුලේ inside the fruit පළතුර ඇතුලේ කළු පාට බීජ ගොඩක් තියෙනවා it is sweet ඒක පැණි රස වෙනවා and juicy යුෂ සහිත වෙනවා sweet පැණි රස juicy යුෂ සහිත හරි ඒක පැණි රසයි යුෂ සහිතයි and rich පොහොසත් in vitamins A and C vitamin A සහ C වලින් Papaya. හරි papaya තමයි උත්තරේ very good එහෙනම් E number 3 වල උත්තරේ E papaya කියන්නේ මොනවද ගස් ලැබු. හරි සාමාන්‍ය කොට මතක තියාගන්න ඇඹුල් දෙයක් නම් විටමින් C තියෙනවා විටමින් A තියෙන්නේ මොන වගේ මොන පාටේවද කහ පාට. හොඳයි කහ පාටේ වේ විටමින් A තියෙනවා හරි number 4 කාටද කියන්න පුළුවන් number 4 කාටද කියන්න පුළුවන් නමක් නැද්ද
How they? කවුරුත් නැද්ද කියවන්න කැමති? මම නම් කැමති. සජිත කිව්වද? සජිත? සජිත පුළුවන්ද? Okay, sir. හරි කියවන්න. number 4. This is a root which is eaten as a vegetable. It is what time is it? Amma, call again. Sure. Hari saya call එකක් ආවා. හරි කියවන්න. ටගල්. This is It is root. hard. It is hard with a brown skin. It is used to prepare many dishes and can be eaten boiled, cooked, or fried. It is rich in carbohydrates. This grows well in the hill country of Sri Lanka. very good excellent හරි අනිත් අය කියවද්දි බලන් ඉන්න ඕන තමනුත් හිතින් කියවන්න ඕන හරි Okay, sir. this is a root මේක මුලක්ලු root කියන්නේ මුල හරි මේක මුලක්ලු මුලේ තමයි ආහාර තැන්පත් වෙලා අලේ බවට පත් වෙන්නේ හරි this is a root මේක මුලක් වෙනවා which is eaten කියන්නේ is eaten කියන්නේ වෙනත් අය කනවා ඒ passive voice තාම තේරෙන්නේ නැහැ ඒවා is eaten කියන්නේ කනවා වෙනත් කෙනෙක් කනවා as කියන්නේ වශයෙන් නැත්නම් lesser as lesser a vegetable එළවලුවක් lesser මේක මුලක්ලු ඒක කනවලු ඒ මුල කනවලු එළවලුවක් lesser හරි මුලේ ආහාර තැන්පත් වෙලා අලයක් වෙනවා ඒක එළවලුවක් විදිහට කනවලු it is hard ඒක තද වෙනවා hard කියන්නේ තද with a brown skin ඒක තද දෙයක් with සහිත a brown skin දුඹුරු පාට සමක් සහිත skin කියන්නේ සම දුඹුරු පාට සමක් සහිත තද දෙයක්ලු it is used ඒක පාවිච්චි කරනවා it is used කියන්නේ it කියන්නේ ඒක is used කියන්නේ වෙනත් කෙනෙක් පාවිච්චි කරනවා ඒ passive voice තාම තේරෙන්නේ නැහැ grammar is used කියන්නේ පාවිච්චි කරනවා to prepare පිළියෙල කරන්න ලියන්න to prepare කියන්නේ පිළියෙල කරන්න දැන් නැත්තම් ලියන්න ඒක පාවිච්චි කරනවා පිළියෙල කරන්න මොනව හදන්නද many ගොඩක් dishes කියන්නේ කෑම වර්ග නැත්තම් දීසි කියලා ගන්න අපිට මෙතන කෑම වර්ග ඒක බොහෝ කෑම වර්ග හදන්න පාවිච්චි කරනවා and can be eaten කන්න පුළුවන් can be eaten කියන්නේ කන්න පුළුවන් boiled තම්බලා කන්න පුළුවන් boiled තම්බලා cooked උයලා කන්න පුළුවන් තම්බලා කන්න පුළුවන් උයලා කන්න පුළුවන් or fried කියන්නේ fried කියන්නේ බැදලා කන්න පුළුවන් බැදලා කන්න පුළුවන් it is rich in carbohydrates ඒක පොහොසත් වෙනවා rich පොහොසත් වෙනවා carbohydrates වලින් carbohydrates හොඳට තියෙනවා this grows මේක වැවෙනවා well හොඳින් in the hill country කඳුකර ප්‍රදේශවල නැත්නම් කඳු රට of ශ්‍රී ලංකාවේ කඳු රට ප්‍රදේශවල හොඳින් වැවෙනවා මොකද්ද beetroot කියලා නෑ මේකේ potatoes right අල අර bitter gourd කියන්නේ කරවිල beetroot නෙමෙයි bitter gourd කියන්නේ කරවිල bitter gourd කියන්නේ කරවිල ඒතර මේක අලනේ බැදලා උයලා කන්නත් පුළුවන් තම්බලා කන්නත් පුළුවන් නුවරඑළිය කඳුකර ප්‍රදේශවල වැවෙන්නේ තදයි දුඹුරු පාට සමක් තියෙනවා පොත්ත දුඹුරු පාටයි හරි number 5 කාටද කියවන්න පුළුවන් මං කියවන්නද මං කියවන්න name සජිත කිව්වනේ කුමිදද ඔව් සර් කියවන්න කුමිද කියවන්න this is a green vegetable
It is long and oblong shaped with small bumps all over it. It is hard. It Sorry, it is long. area කියවුවා sir. Hari. It grows. Hari. It It grows. grows on a Creeper. creeper. Creeper කියන්නේ වැල. It has a bitter Bitter that taste. it can be Eaten. cooked or fried. Cooked or fried. Very good. Hari. ඉතින් කියවන්න අනිතක් කියවද්දි හරි. This is a green vegetable. මේක කොළ පාට එළවලුවක් වෙනවා. හරි. It is long. ඒක දිගයි. And oblong shape. ඒ කියන්නේ දිගටි හැඩති. දිගටි හැඩති. Oblong දිගටි shaped හැඩති. With සහිතයි small bumps. පුංචි bumps කියන්නේ ගැටිති. Bumps ලියන ගැටිති. පුංචි ගැටිති සහිතයි. හරි මේක උත්තරේ කරවිලනේ. කරවිල තියෙනවනේ අර ගැටිති දැක් තියෙනව නේද? හරි. පුංචි ගැටිති සහිතයි all over it. ඒක පුරාම. all over කියන්නේ පුරාම. it ඒක. ඒක පුරාම පුංචි ගැටිති සහිතයි. It grows. ඒක වර්ධනය වෙනවා, වැවෙනවා on a creeper. වැලක් මත. creeper කියන්නේ වැල. හරි. ඒක වැලක් මත වර්ධනය වෙනවා. on කියන්නේ මත. ඒක වැලක් මත වැවෙනවා. It has ඒකට තියෙනවා a bitter taste. bitter කියන්නේ තිත්ත. තිත්ත රසක් තියෙනවා. bitter taste. ඒකට තිත්ත රසක් තියෙනවා. It can be eaten. ඒක කන්න පුළුවන් cooked උයලා ඕ කියන්නේ හෝ උයලා හෝ fried. උයලා හෝ බැදලා කන්න පුළුවන්. උත්තරේ bitter gourd නේ. bitter gourd. කරවිල. bitter gourd. කරවිල. හරි කන්න ආසයිනේ. Yes, sir. Nari. No, No. sir. No, No, sir. sir. No, sir. Itai, sir. Itai, sir. Oh, sir. හරි. අන්න ගුණයිලු. හරි. දැන් චුට්ටක් අපි එක වගේ දේවල් ටිකක් කරපු නිසා ග්‍රැමර් කරනවාද? චුට්ටක් ස්පෝකන් ඉංග්‍රීසි කරලා ඉන්න. Take your spoken English book. Okay, sir. හරි. ලියාගන්න මාතෘකාව C එක එම ඩොට් ටිකක් දාන්න verb එකට ing දාන්න. මේකෙන් මේක ග්‍රැමර් වලටත් වැදගත්, කතා කරද්දිත් වැදගත්. හරි අලුත් අයට කියන්නේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එක තියෙනවා බ්‍රහස්පතින්දා හවස 7 ඉඳන් 8 වෙනකම්. බ්‍රහස්පතින්දා හවස 7 ඉඳන් 8 වෙනකම්. Sir. හරි. මේ වගේ දෙයක් කොහොමද කියන්නේ? මම දකිනවා ඔයා ඉස්කෝලේ යනවා. මම දකිනවා ඔයා පාසල් යනවා හැමදාම. හරි මෙහෙමයි කියන්නේ. මම දකිනවා නම් කියන්නේ මම දකිනවා. I saw. I see. අයි දකිනවා see නේ. මම දැක්කම I saw. මම දකිනවා නම් I see. මම දකිනවා ඔයාව. Yes, I sir. see you. දකිනවා තමයි ක්‍රියාව. අතුරු කවුද මම? ක්‍රියාව කරන්නේ මම. මම දකිනවා කාවද ඔයාව. ඔයාව තමයි කර්මය. මම දකිනවා ඔයාව. දකිද්දී මොකද කරන්නේ? මේ කර්මය කරන දේ එලිම verb එකට ing දාලා කියන්න පුළුවන් මෙතෙන්දී. am is ඕනේ නැහැ. මම දකිනවා ඔයා යනවා. ඒකයි මේකේ තේරුම. මම දකිනවා දකිද්දී ඔයා යනවා. හරි. මම දකිනවා ඔයා යනවා කොහෙද? පාසලට to school. පාසලට හැමදාම every day.
හරි 2 කියන ටයන්නනේ පාසලට. අලියන තේරුම. මේක ලියලා සිංහල තේරුම ලියා ගන්න. මම දකිනවා ඔයා හැමදාම පාසල් යනවා. ලියන්න. හරි මම දකිනවා ඔයා හැමදාම පාසල් යනවා. තේරුණා නේද? ඊළඟට මෙතෙන්දී අර ඇමීසා දාන්නේ නැහැ. මොකද මේ ක්‍රියාපදයක් විදිහ නෙමෙයි ගන්නෙ. හරි ඔයාව විස්තර කරනවා. ඒ ග්‍රැමර් තව ඉස්සරහට මම කියලා දෙන්නම්. දැන්ට ස්පෝකන් වල මතක තියාගන්න. මෙතෙන්දී ඇමීසා දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් ing ෆෝම් එකේ නෝනා ඇමීසා දාන්න එපා. වෙස් වර් හරි. මෙතෙන්දී දාන්නේ නැහැ. මම දකිනවා ඔයා හැමදාම පාසල් යනවා. හරි. ඊළඟට මම දැක්කනම් කොහොමද කියන්නේ? මම දැක්කා. I saw. I saw. I see. I saw. ඒක කාලේ. මම දැක්කනම් so see එකේ අතීතයේ so මම දැක්කා ඔයා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. කොහොමද කියන්නේ? I saw you You cricket play? Playing. You cricket play? playing cricket. You You cricket. play I a saw cricket. you playing cricket. මම දැක්කා ඔයා ක්‍රිකට් සෙල්ලම් කර ඉන්නවා. යාළුවෝ එක්ක. යාළුවෝ සමග. කො? යාළුවෝ එක්ක නම් ඔයාගේ යාළුවෙක් කියලාම with your friends. With your friends. සමග with ඔබගේ යාළුවෝ with your friends. මම දැක්කා ඔයාගේ යාළුවොත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කර ඉන්නවා. කවද්ද? අපි තාම ඊයේ කියලා yesterday. ලියගන්න. මම දැක්කා ඔයා මොනවද කර හිටියේ? හැමතිස්සෙම මේ කර්මය කර හිටිය දේ විස්තර කරන්නේ. ඔබ්ජෙක්ට් එක කර හිටිය දේ ing දාලා විස්තර කරනවා. මම දැක්කා ඔයා ක්‍රිකට් සෙල්ලම් කර ඉන්නවා. ඔයාගේ යාළුවොත් එක්ක ඊයේ. හරි. Sir, example එකක් දෙන්න. උදාහරණ දෙන්න. හොඳයි. උදාහරණ දෙන්න. I see you writing English. මම දකිනවා ඉංග්‍රීසි ලියනවා. very good. හරි. මේක කොහොමද කියන්නේ? අපි දැක්කා ඒගොල්ලෝ මග එනවා. නෑදෑයෝ කට්ටිය අපි දැක්කා ඒගොල්ලෝ මග එනවා. We saw. ඔවුන් නම් Maybe saw they. We saw. We saw they coming. Mage. on the way. On the way. හරි. අපි දැක්කා ඔවුන්ව. ඔවුන්ව නම් බලන්න මේ you එකේ න උත්තානුත්ත දෙකම you නේ. අපි තමයි කර්තෘ. දැක්කා තමයි ක්‍රියාව. ඔවුන්ව කියන්නේ කර්මය. කර්මය හැමතිස්සම අනුත්ත කරන්න ඕන. they නෙමෙයි them. they කියන්නේ උක්ත them කියන්නේ අනුත්ත. Them. අපි දැක්කා ඔවුන්ව. they කිව්වොත් උක්ත. them කිව්වොත් අනුත්ත. අනුත්ත කරන්න ඕන කර්මය. හැමතිස්සෙම. We saw they coming on the way. coming එමින් ඉන්නවා on the way අතරමඟ. on the way කියන්නේ මඟ. අපි දැක්කා ඒගොල්ලෝ මග එනවා. we saw them coming on the way. අපි දැක්කා ඔවුන් මග එනවා. හරි මේවා ඉස්සරහට පින්තූර විස්තර කරද්දී වැදගත්. ඒ වගේම papers වල දිග ඡේද වලත් එනවා මේ වගේ වාක්‍ය. ඊට අමතරව spoken english වලටත් වැදගත්. හරි මේ වගේ දෙයක් කොහොමද කියන්නේ? කේලම් කියන්න පුළුවන් මෙහෙම. මම දැක්කා ඔයා නංගිත් එක්ක ෆයිට් කර ඉන්නවා ඊයේ. කොහොමද කියන්නේ? මම දැක්කා ඔයා ඊයේ නංගිත් එක්ක රණ්ඩු කර ඉන්නවා. කොහොමද කියන්නේ? රණ්ඩු කරා කේලම් කියන්න හොඳ නැහැ.
රණ්ඩු කරන්නත් හොඳ නැහැ. කොහොමද කියන්නේ? I saw you. දැන් මේ දෙවෙනි ක්‍රියාව කියන්නේ ing දාලා. එතන I saw you fighting. මම දැක්ක ඔයා fight කර කර ඉන්නවා. රණ්ඩු වෙමින් ඉන්නවා. I saw you fighting. මම දැක්ක ඔයා රණ්ඩු වෙනවා. කාත් එක්කද? with your ඔයාගේ නංගිත් එක්ක. younger sister. ඔයාගේ නංගිත් එක්ක. younger sister නංගි. මම දැක්ක ඔයා නංගිත් එක්ක රණ්ඩු වෙනවා. ඉතින් ඊයේ නම් yesterday. Sir, ඔව් කියන්නේ. I see she running in the playground. Okay. Very good. හරි. මම දැක්කා ඔයා රණ්ඩු කර කර ඉන්නවා ඔයාගේ නංගිත් එක්ක ඊයේ. හරි. උදාහරණ දෙන්නත් කියන්නේ. I saw you going to music class. Very good. Very good, Sehan. I saw you going to the airport yesterday. Very good. මම දැක්කා ඔයා ඊයේ එයාපෝට් යනවා. හරි. ඊළඟට අපේ ටීචර් දැක්කා අපි පන්ති කාමරේ කෑග ගහ ඉන්නවා. අපේ ටීචර් Our දැක්කා. teacher saw us shouting in the class. Very good. ඊට පස්සේ දැන් ගියාම දෙන්නේ. Our teacher අපේ ටීචර් දැක්කා. So කාමර දැක්කේ අපිව. අපිව නම් අනුක්ත කරන්න ඕන. B කියන්නේ උක්ත, as කියන්නේ අනුක්ත. අපේ ටීචර් තමයි කර්තෘ ක්‍රියාව කළේ. දැක්ක තමයි ක්‍රියාව verb එක. අපිව කියන්නේ කර්මය object එක. අපේ ටීචර් දැක්ක අපිව. හරි අපේ ටීචර් දැක්ක අපිව. අපි මොනවද කළේ? දකිද්දි fighting shouting නේ. Shouting, yes. ඈගසමින් හිටියා in the classroom පන්ති කාමරේ ඇතුලේ. හරි අපි පන්ති කාමරය ඇතුලේ කෑ ගහනවා අපේ ටීචර් අපි හරි අපි පන්ති කාමරය ඇතුලේ කෑ ගහ ඉන්න එක ටීචර් දැක්කා. හරි ඊළඟ මම දැක්කා ගෝස් කෙනෙක් ඔයාගේ පස්සෙන් එනවා. කොහොමද කියන්නේ? I saw a ghost coming I saw behind you. ලුහු බඳිනවා වගේ දෙයක් කොහොමද කියන්නේ? ලුහු බඳිනවා. I saw a ghost Hello. Follow. following you. Follow. බය වෙන්න එපා. I saw a ghost භූතෙක් Follow. following you. ඔයාගේ පස්සෙන් එළවෙනවා. දැන් chasing ලුහු බඳින. හරි මගේ පස්සේ නේ ඔයාගේ පස්සෙන් ආ. සමාන පදයක් ස්පූක් කියලා කියනක් පුළුවන්. ස්පූක් කියලා කියනවා හොල්මන භූතයා. හරි මම දැක්කා ගෝස් කෙනෙක්. දකිද්දි ගෝස් මොනවද කර කර හිටියේ? ඔයාගේ පස්සෙන් එළවෙනවා. හරි next one. I saw you taking the COVID-19 vaccine. very good. මම දැක්කා ඔයා COVID-19 vaccine එක ගන්නවා. Sir, example Okay. එකක් කියන්න. හරි කියන්නේ. I saw the I saw? ambulance came your house. I saw කවුද ආවේ? The ambulance. පැහැදිලි මදි. එනිමිද? The ambulance. ආ Ambulance. Ambulance. an ambulance. coming කියලා දාන්න. coming to your house. coming. එමින්. හරි came නෙමෙයි coming. I saw an ambulance coming to your house. Very good. හරි උදාහරණ දෙන්න තව. කතා කරන්න. සිත්මි උදාහරණයක්. මෙසත් උදාහරණ දෙන්න පුළුවන්ද? කතා කරන්න. හරි. Sir, mama කියන්නද? හරි කිය. example එකක් කියලා දෙන්න. I saw you going to the hospital last week. very good. මම දැක්කා ඔයා ගිය සතියේ hospital යනවා.
මම කියන්නද? හරි කියන්න. I saw the yesterday told the news lockdown to country. I saw මම දැක්කා the news reporter telling about the lockdown of the country. එහෙම ගන්න. Okay, sir. example එකක් කියන්නද? හරි කියන්න. I saw you vehicle driving I saw you Yesterday? driving the vehicle. මම දැක්කා ඔයා වාහනේ එලවෙලව ඉන්නවා. Driving the vehicle. I saw you driving the vehicle. හරි. I saw you watching TV last few minutes. ඔව්. During the last few minutes. Okay. පසුගිය මිනිත්තු කිහිපය අතරතුරේ during. හරි. මම දැක්කේ නැත්තම් කොහොමද කියන්නේ? I didn't saw. I didn't see the saw the. Saw. I didn't see. did ආපු ගම මෙයා වර්තමාන වෙනවා. මතක තියාගන්න. did ආපු ගම මෙයා වර්තමාන වෙන්න ඕන. දෙපාරක් අතීත කරන්නේ නැහැ. දැක්කා. did not see කියන්නේ දැක්කේ නැහැ. මම දැක්කේ නැහැ. I didn't see. Excuse me, sir. Why is that? හා? Why is that? එහෙම තමයි නීතියක් තියෙනවා. I saw කියන්නේ මම දැක්කා. හරි මේක එක්ස්ප්ලেইন කරනවා නම් saw කියන එක සමානයි did see වලට. saw කිව්වත් එකයි did see කිව්වත් එකයි. හරි එහෙනම් saw එක වෙනවා did see කියන එක දාන්න පුළුවන්. ඒ කියන්නේ මම දැක්කා. saw කියන්නේ දැක්කා did see කියන්නේ දැක්කා. දැක්කේ නැහැ කියන්නනේ ඕනේ. එහෙනම් I did not see. මම දැක්කේ නැහැ. I saw කිව්වත් එකයි did see කිව්වත් එකයි. දෙකේම තේරුම දැක්කා. දැක්කේ නැහැ කියනකොට ඉතින් not දැක්ක. I did not see. I Okay, did. sir. did එක සහ see එක එකතුව දැක්කම තමයි. හරි ඒක නිසා නැහැ කියන්නේ not දැම්ම මැද්දට. did කියන එකෙන් අතීත කියලා තේරෙනවා. දෙපාරක් අතීත කරන්න අවශ්‍ය නැහැ. එහෙම මතක තියාගන්න. did තියනවා නම් අනිත් එක අතීත කරන්නේ නැහැ. Okay, sir. sentence එකේ තියෙන. හරි. I didn't see කියන්නේ මම දැක්කේ නැහැ. did තියනවා නම් වාක්‍ය කොහේ හරි අනිත් එක present tense එකේ තියෙන අනිත් ක්‍රියාව. Sir, my example එකක් කියන්නද? හරි ඉන්න පොඩක්. හරි කියන්න. ටග්ගල කියන්න. I didn't see you going to this hospital. හරි. හරි. I didn't see. මම දැක්කේ නැහැ. ඔයා අඬනවා මම දැක්කේ නැහැ. I didn't see you Crying. crying. ඔයා අඬනවා මම දැක්කේ නැහැ. ලියන්න. මේක වැදගත් නිසා මම උදාහරණ 10ක් දෙනවා. number 8. හරි. සර් මං එකක් කියන්නද? හරි කියන්න සිද්නි. I see you going to temple yesterday. very good. මම දැක්කා අයියේ පන්සල් යනවා. very good. I didn't see you going to the airport yesterday. very good. හරි. ඊළඟට my mom මගේ අම්මා so දැක්කා me මාව me කියන්නේ මාව අනුත්ත කරන්න I බෑ මාව me I නෙමෙයි me මගේ අම්මා දැක්කා මාව මම මොනවද කරගෙන හිටියේ දකිද්දි reading a book පොතක් කියවමින් ඉන්නවා එහෙනම් හොඳයිනේ මගේ අම්මා දැක්කම පොතක් කියව ඉන්නවා එතකොට රියල් ටැග් යන්නේ. හරි කම්පියුටර් ගේම්ස් එල්ලම් කර ඉන්නව නෙමෙයි කම්පියුටර් ගේම්ස් එලං කරලා හිටියොත් ගුටි ටැග් යන්නේ. හරි මගේ අම්මා දැක්කම පොතක් කියවමින් ඉන්නවා ලියන්න I have finished. ඕකේ පොලිසිය මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඔයා දැක්කද ඔහු හොරකම් කර ඉන්නවා ඔයා Did you දැක්කාද see? ආ Did you see the robber? හොරකම් කරමින් හරි Taking හරි stealing stealing. ඔයා දැක්කද කියන එකනේ අහන්නේ අතීත කාලේ ප්‍රශ්නයක් නේ ඔයා දැක්කාද අතීත කාලේ ප්‍රශ්නයක් අතීත කාලේ ප්‍රශ්නයක් අහද්දි මතක තියාගන්න did කියන එක ඉස්සරහට ගන්න did කියන එක ඉස්සරහට ගන්න ඕනේ වර්තමාන නම් do හරි does හරි ඉස්සරහට ගන්න අතීත නම් did කියන එක ඉස්සරහට ගන්න අතීත කාලේ ප්‍රශ්නයක් අහනවා නම් did ඉස්සරහට ගත්තා did ආපු ගම දැක්කා කියන එක වර්තමාන වෙනවා see වෙනවා did you see කියන ඔයා දැක්කද
did සමග see කියන්නේ දැක්කා තමයි. ඔයා දැක්කද? Did you see? him ඔහු. අනුත්තේ තමයි ගන්න ඕනේ. ඔයා දැක්කද ඔහු stealing හොරකම් කර ඉන්න එක? ඔහු හොරකම් කරනවා දැක්කද? stealing කියන්නේ හොරකම් කරනවා. හොරකම් කරනවා. ඒක ප්‍රශ්නයක්නේ question mark දාන්න. මෙන්න මෙහෙම ඇහුවා. එයා අහපු දෙයක් නිසා inverted commas ඇතුලේ හරි. විමසුවා කියන්නේ inquired. inquired කියන්නේ විමසුවා. කවුද විමසුවේ? the policeman. පොලිස් නිලධාරියා විමසුවා. හරි පොලිසිය ප්‍රශ්න කරනවානේ. හරි. ප්‍රශ්න කරද්දී කෙනෙක්ගෙන් අහනවා හොරකම දැක්කද කියලා. ඔයා දැක්කද ඔහු හොරකම් කර ඉන්නවා කියලා කෙනෙක්ගෙන් අහනවා. Last one. Now the example එක දෙන්නද? හරි කියන්න. Did you see this gold deer? Did you see this gold deer? හැබැයි මේ විදිහ මේ උදාහරණේ වෙනස් ආ. Did you see ප්‍රශ්නයක් නෑ. Did you see හරි ප්‍රශ්නයක් නෑ. මේ ටයිප් එක නෙමෙයි හැබැයි. Okay. Did you see a ghost yesterday? ඔව් ඔයා ghost කෙනෙක් දැක්කද? Very good. හරි. දැන් මේ ටයිප් එක නෙමෙයි. ing දාලා ගිහිල්ලා නෑ. හරි. we saw අපි දැක්කා. ලංකාව මැච් එක දිනනවා. we saw Sri Lanka winning the match. ඊයේ last night. last night කියන්නේ ඊයේ. දැන් නම් match එක ලංකාව යනවා. මැච් එක දිනනවා ඊයේ. මොකද? දැන් නම් match එක යනවා. ඔව්. අපි දැක්ක ලංකාව මැච් එක දිනනවා ඊයේ. ඊයේ last night කියන්නේ ඊයේ. අපි දැක්ක ලංකාව මැච් එක දිනනවා ඊයේ. හරි. සමා example එකක් කියන්නද? හරි හොඳයි. දැන් ටෙක්ස්ට් බුක් එක ගන්න. හරි. කියන්න. We saw the COVID-19 vaccine came to Sri Lanka. Very good. ඒතරේ කියන්නේ වෙන්නේ we saw අපි දැක්කා the COVID-19 vaccine coming to Sri Lanka. ඒක එන එක coming to Sri Lanka. මේ ක්‍රමයට කියනවා නම් COVID-19 vaccine coming to Sri Lanka. හරි. Okay sir. පෙරලා ගන්න පිටුව Say example එකක් කියන්නේ. හරි කියන්නක් ගන්න. I saw you watching the TV. very good. මම දැක්කා ඔයා TV බල ඉන්නවා. හරි. පෙරලා ගන්න පිටුව 68. මම ඇක්ටිවිටිස් දෙකක් මග ඇරලා ගිය එක මම ඊළඟ කියන්නේ ඉස්සරහට කරන්න ලබන සතියේ බොහෝ විට. පෙරලා ගන්න පිටුව 68 ග්‍රාමර් පාඩමක්. පිටුව 68 අර අන්තිමේදී before and after කියලා එක. before and after. UPS book එකේද සර්? ඔව් පිටුව 68. ඔයගොල්ලන් PUPS book එකේ grade 7 පිටුව 68. before කියන්නේ මොකද්ද? තේරුම දන්නවා කියන්නේ? පෙර පෙර. after කියන්නේ? පස්සේ ඔව්. පසු before කියන්නේ පෙර, after කියන්නේ පස්සේ, පසුව. හොඳයි. අපි මේ උදාහරණ ටික කියවලෙමු ඉස්සෙල්ලා හරි. උදාහරණ ටික කියවලෙමු. Read these examples. කියවන්න මෙම උදාහරණ. I have my breakfast. I have කියන්නේ මොකක්ද තේරුම මෙතන?
මම have කියන්නේ මෙතන කනවා. මෙතන have කියන්නේ කනවා. මම ගන්නවා නැත්නම් කනවා. මම කනවා මගේ උදේ ආහාරය. නැත්නම් මම ගන්නවා මගේ උදේ ආහාරය. my breakfast මගේ උදේ ආහාරය. එහෙනම් හොඳට ඉංග්‍රීසි කතා කරන අය eat වෙනුවට have කියලා දානවා. කනවා බොනවට have කියලා ගන්නවා. have a cup of tea. තේ එකක් බොන්න. හරි. හරි. I have මම කනවා නැත්නම් ගන්නවා මගේ උදේ ආහාරය. එක එකක්. I go to school. මම යනවා පාසලට. ඒක අනිත් එක. හරි. එතකොට ඉස්සෙල්ලා කරන්නේ උදේ ආහාරය ගන්න එකද ඉස්කෝලේ යන එකද? මුලින් කරන්නේ Taking the breakfast. ඔව් taking the breakfast. having the breakfast. මුලින්ම කරන්නේ උදේ ආහාරය ගන්න එක. ඊට පස්සේ කරන්නේ ඉස්කෝලේ යන එක. එහෙනම් Excuse me, sir. Can you tell the page again? පිටුව 68. එහෙනම් ඔයා කියන්න ඕන පාසල් යන්න පෙර මම මගේ උදේ ආහාරය ගන්නවා කියලානේ. හරි. මම පාසල් යන්න පෙර උදේ ආහාරය ගන්නවා. හරි. එහෙනම් කියන්න මම උදේ ආහාරය ගන්නවා. I have my breakfast. පෙර කියන දානවා before. පෙර. මෙන්න පළවෙනි වාක්‍ය. මෙන්න පෙර කියලා ලියුවා. දැන් දෙවෙනි වාක්‍ය ලියනවා. වාක්‍ය දෙක තනි වාක්‍යයක් බවට පත් වෙනවා එතකොට. දෙවෙනි ක්‍රියාව. I go to school. මම පාසල් යනවා. මම පාසල් යාමට පෙර. මම යන්න පෙර. I go මම යනවා. Before I go මම යන්න පෙර. I go මම යනවා. Before I go මම යන්න පෙර. කොහෙටද? පාසලට. මම පාසලට යන්න පෙර මම ගන්නවා මගේ උදේ ආහාරය. තේරුණා නේද? හරි. මුලින් කරන ක්‍රියාව මුලට ඇවිල්ලා තියෙනවා. පස්සේ කරන ක්‍රියාව අවසානට ගිහිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඉස්කෝලේ යන්න කලින් උදේ ආහාරය ගන්නවා. හරි. ඒ වාක්‍ය දෙක තනි වාක්‍යයක් බවට පත් වුණා. හරි දෙවෙනි එක බලන්න. My father මගේ තාත්තා returns home. ආපහු ගෙදර එනවා. returns කියන්නේ නැවත එනවා. home ගෙදර. from work වැඩ ඇරිලා. මගේ තාත්තා වැඩ ඇරිලා ආපසු ගෙදර එනවා. he does some exercises. ඔහු කරනවා. does කියන්නේ කරනවා. some exercises. ව්‍යායාම කිහිපයක්. ව්‍යායාම පොඩ්ඩක්. හරි. එතන මොකද්ද තාත්තා මුලින් කරන්නේ? ගෙදර එන එකද ව්‍යායාම කරන එකද? ගෙදර එන එක. ගෙදර එන එක. එහෙනම් මගේ තාත්තා ඔව්. එතන ගලපලා කියනවා නම් මගේ තාත්තා ගෙදර ආවට පස්සේ පෙර නෙමෙයි පසුව. මගේ තාත්තා ගෙදර ආවට පස්සේ ව්‍යායාම කරනවා. පසුව කියන්නේ after ගන්න. හරි. එහෙනම් මගේ තාත්තා ව්‍යායාම කරනවා ඔහු ගෙදර ආවට පස්සේ. දැන් එතන පොඩ්ඩක් අර වෙනස් කරලා තියෙනවද බලන්න. මම වාක්‍ය දෙක ලියන්නම් ඉස්සෙල්ලා. My father returns ආපහු එනවා. තාත්තා ඒක වචන නිසා s දානවා. home ගෙදර. from work වැඩ ඇරිලා. he does some exercises. ඔහු කරනවා ව්‍යායාම. මොකනේ වාක්‍ය දෙක? හරි. දැන් අපිට කියන්න ඕන මගේ තාත්තා ව්‍යායාම පොඩ්ඩක් කරනවා වැඩ ඇරිලා ආවට පස්සේ. හරි. මෙන්න පළවෙනි වාක්‍ය මෙන්න දෙවෙනි වාක්‍ය. දැන් මුලින් කියනවා මගේ තාත්තා ව්‍යායාම කරනවා කියලානේ. ඉතින් he does කියලා මුලින් he does some exercises තමයි ලියන්න ඕනේ. හැබැයි මුලින් අපි he කියලා කියන්නේ නැහැ. දැන් මුලින් he කියලා දාන්න බෑ. ඉස්සෙල්ලා he කියන්නේ කවුද කියලා කියන්න ඕනේ. he කියන්නේ කවුද? මගේ තාත්තා. එහෙනම් he වෙනුවට my father කියලා ආදේශ කරනවා. අර ගණන් වල x වෙනුවට ඉලක්කමක් දාන්නේ. ඒ වෙනුවට ඒ වගේ he වෙනුවට my father කියලා ආදේශ කරනවා. x වෙනුවට ඉලක්කමක් දැම්මා වගේ තමයි ආදේශ කරන්නේ. my father දැන් ලියන මේ වාක්‍ය does කරනවා some exercises ව්‍යායාම කිහිපයක් කරනවා. අන්න පළවෙනි වාක්‍ය ලියමු. මගේ තාත්තා ව්‍යායාම පොඩ්ඩක් කරනවා. ගෙදර ආවට පස්සේ. පස්සේ කියන්නේ after පසුව. දැන් ලියන දෙවෙනි වාක්‍ය. දෙවෙනි වාක්‍යේ my father returns home from work. දැන් මුලින් my father ලියුවනේ. දැන් මේ my father අයින් කරලා he දානවා.
ඇයි පළවෙනි වතාවට කවුද කියලා කිව්ව දෙවෙනි වතාවට ආපහු my father කියන්න ඕනේ නැහැ. දෙවෙනි වතාවට තමයි he දාන්නේ. my father වලට he දැම්මා. දැන් ලියන්න ඉතිරි වාක්‍ය. He returns home from work. ඔක තමයි තන වෙලා තියෙන්නේ. ලියලා තියෙන උත්තරේ. Okay, sir. පැහැදිලි නේද ඒක? හරි පොඩි ආදේශ කිරීම ටිකක් කරේ. හරි. මගේ තාත්තා කරනා ව්‍යායාම කිහිපයක් ඔහු වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ after පසුව he returns home ගෙදර ආවට පස්සේ from work වැඩ ඇරිලා. හරි. එහෙනම් මුලින් කරන්නේ තාත්තා ගෙදර එන එක. පස්සේ කරන්නේ sorry මුලින් කරන්නේ තාත්තා ගෙදර එන එක පස්සේ කරන්නේ ව්‍යායාම කරන එක. හරි. එහෙනම් අංක දාගන්න. මුලින් කරන ක්‍රියාව number 1, පස්සේ කරන ක්‍රියාව number 2. මුලින් කරන ක්‍රියාව number 1, පස්සේ එක number 2 දාගන්න. අච්චුපතේම අංක දාගන්න. අච්චුපතේ තියෙන උත්තරේ. හරි. දැන් ඔයගලන්ගේ grammar පොත ගන්න. grammar පොත ගන්න. take your grammar book. අපි උදාහරණ වාක්‍ය ටිකක් ලියමු. take your grammar book. before සහ after වලින් අපි වාක්‍ය කිහිපයක් ලියමු. විභාග වලට එනවා. ඉස්සරහට දිගටම විභාග වලට එනවා. grade 10 වලට තියෙනවා. 10 වසරේ තියෙනවා. හරි. ඊළඟ අනුමාත්‍රකාවක් before සහ after. මේවත් conjunctions තමයි. මේවට කියනවා conjunctions කියලා. නෑ grammar පොතේ conjunctions කියන්නේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරන පද. සම්බන්ධීකරණ පද. කියන වාක්‍ය දෙකක් join කරනවා. හරි අපි and කියලා ඉගෙන ගත්තේ and සහ but නමුත් ඒ වගේම තමයි. ඊළඟ මාතෘකාව. හරි. හරි. කොහොමද මේ කියන්නේ? ඔබ ඔබගේ අත්සේදිය යුතුයි ආහාර ගන්න පෙර, කෑම කන්න පෙර. නැත්නම් කෑමට පෙර. කොහොමද කියන්නේ? කියන්න බෑ. You ආ wash. you should wash. You should wash. ඔයාගේ අත් your You should wash before eating. oh you should wash your hands. You කියන්නේ ඔබ should wash සේදිය යුතුයි. උපදේශක්නේ. should කියන්නේ යුතුයි, wash හොදනවා. ඔබ සේදිය යුතුයි. මොනවද? ඔයාගේ අත් your hands. අපි දැන් before වලින් වාක්‍ය පහක් ලියමු. before කියන්නේ පෙර. කොමකට පෙරද? ඔයා කන්න පෙර. before you eat. හරි. ඉතින් have ගන්න බෑ. have your breakfast වගේ එන්න ඕනේ එහෙමනම්. කෑමට පෙර නම් before you eat. හරි. ඔයා කනවා you eat. ඔයා කන්න පෙර ඔබ ඔබගේ අත්සේදිය යුතුයි. හරි. එයා ගන්න පළවෙනි උදාහරණය before වලින්. හරි. එතන වැදගත් ග්‍රැමර් කොටසක් තියෙනවා. හිතන්න before එකට පස්සේ කෙලිම verb එකක් එනවා නම් මේක මෙහෙමයි ලියන්න ඕන. before නීතියක් තියෙනවා before එකට පස්සේ ක්‍රියාපදයක් එනවා ing දාන්න ඕන කියලා. before eating කියලා ලියන්න පුළුවන් මේක. ලියන්න before eating කියන එකත් හරි. ඒ කියන්නේ before you eat කියන්න පුළුවන්. එහෙම නැත්නම් සර් ඒ වගේ දෙකටම කියන්න පුළුවන් නේ? ඔය දෙකම කියන්න පුළුවන්. එක්ක before මෙහෙම හිතන්නකො. හරි එකක් තමයි before you eat. අනිත් ක්‍රමය තමයි before eating. තමයි දෙකම යන්න පුළුවන්. මෙතන ඉඳන් මේ පැත්තට යන්නත් පුළුවන්. before you eat කියලා යන්නත් පුළුවන්. නැත්නම් before eating කියලා නවත්තන්නත් පුළුවන්. ක්‍රම දෙකම හරි. හරි. චුට්ටක් මේ සමීකරණ ලියා ගන්න.
before එකට පස්සේ ඒ වගේම after එකට පස්සේ ඒ වගේම අපි ඊට කලින් ඉගෙන ගත්ත when සහ while when සහ while වලට පස්සේ ක්‍රියාපදයක් එනවා නම් අනිවාර්යෙන් ing දාන්න ඕන. අර ගණන් වල සූත්‍ර වගේ තමයි. ඔය ඊට වැදගත් ප්‍රශ්න කරද්දි papers කරද්දි හරි. ප්‍රශ්න කරද්දි මේ ගොඩක් වැදගත්. before after when while මේවට පස්සේ ක්‍රියාපදයක් එනවා නම් අනිවාර්යෙන් ing දාන්නම ඕන. verb එකක් එනවා නම් ing දාන්න ඕන. ඊට කොටු කරගන්න වැදගත් නීතියක්. හරි ඉංග්‍රීසි වල තියෙන සූත්‍ර ගණන් වල විතරක් නෙමෙයි. හරි ඒකයි මේ before එකට පස්සේ eat කියන එක ආවා ing දැම්මා. ඒකයි මේ වෙලා තියෙන්නේ. කෑමට පෙර. Okay, sir. Finish, sir. ඊළඟ එක. Finish, sir. very good. හරි. මේ කොහොමද කියන්නේ? අපි අපේ රාත්‍රී ආහාරය ගමු තාත්තා ගෙදර ආවට පස්සේ. අපි අපේ රාත්‍රී ආහාරය ගමු තාත්තා ගෙදර ආවට පස්සේ. ඒක after. කොහොමද කියන්නේ? Let's take our dinner after after our father came home. comes home කියලා තමයි ලියන්න ඕන. හරි. ඒක after නේ මම ඒක අන්තිමට දෙන්නම්. after එකට පස්සේ දෙන්නම් උදාහරණ. හරි. ඉතින් before නේ ලියමුකෝ එහෙනම්. හරි. මම ඔයාට කතා කරන්නම්. ඔයාව හමු වෙන්න ඉන්න කලින්. මම ඔයාට කතා කරන්නම්. කොහොමද කියන්නේ? I will call. I will කතා කරනවා will call කියන්නේ කතා කරන්නම්. අනාගත කාලේ. I will call you. I will call you. හරි. before පෙර. Before I come මම එන්න පෙර. මතක තියාගන්න මේ before එකට පස්සේ මෙතන ලියන්නේ present tense එකෙන්. හරි. තාම ඇවිල්ලා නැහැ අනාගත තමයි. හැබැයි මෙතන ලියන්නේ පාවිච්චි කරන්නේ present tense. simple present කියලා දාගන්න. simple present තමයි පාවිච්චි කරන්නේ. present tense එක. හරි. I come කියන්නේ මම එනවා before I come කියන්නේ මම එන්න පෙර. I will call you මම ඔයාලට කතා කරන්නම් මම එන්න පෙර. මොකටද? to meet you. ඔයාව හමු වෙන්න. හරි කියලා යාළුවෙට කියන්න පුළුවන්. නැත්නම් යා ගෙදර හිටියේ නැත්තම්. හරි. I will call you මම ඔයාලට call කරන්නම් කතා කරන්නම් before I come මම එන්න පෙර. මොකටද? to meet you. ඔයාව හමු වෙන්න. next one. හරි. මම බුදුන් වඳිනවා පාසල් යන්න පෙර. මම බුදුන් වඳිනවා පාසල් යන්න පෙර. I worship Lord Buddha before going to school. very good excellent. I worship මම වඳිනවා බුදුන් Lord Buddha. පෙර before කියන්නේ පෙර. ඒක පොඩ්ඩක් highlight කරගන්න. මම බුදුන් වඳිනවා පෙර. කුමකට පෙරද? පාසල් යන්න පෙර. go කියන්නේ යනවා before එකට පස්සේ verb එක දැම්මොත් ing දානවා. before going යාමට පෙර. අර සූත්‍රය මතකනේ before එකට පස්සේ ක්‍රියාපදයක් આવොත් ing දානවා. before going යාමට පෙර. කොහෙද? to school පාසලට. To school. මම පාසල් යන්න කලින් පාසලට යන්න කලින් බුදුන් වඳිනවා. හරි. එහෙම නැත්නම් මේක කියන්න පුළුවන් before I go to school. I આવොත් go නිකන් යන්නේ. ing දාන්නේ. මේ ක්‍රමයට යන්න පුළුවන්. ක්‍රම දෙකම හරි. before going to school එහෙම නැත්නම් before I go to school. තේරුණා නේද?
before එකට පස්සේ ක්‍රියාපදයක් Yes, එළිම આવොත් ing දානවා. ඔව්. හා? Yes, sir. yes very good. හරි. මම පාසල යන්න කලින් බුදුන් වදිනවා. හරි. මම මගේ දෙමව්පියන්ට වදිනවා පාසල යන්න පෙර. ඒ කියන්නේ බා ලියන්නේ අපි කියන්නේ. I worship I worship my parents before go to school. and go to school before going to school. very good. වදිනව නේද? Yes, sir. Yes, sir. දෙකම කරන්න. හරි. Yes, sir. ඊළඟ එක කුරුල්ල පියාඹනවා කූඩු වලට කළුවර වැටෙන්න පෙර. කුරුල්ල කූඩු වලට පියාඹනවා කළුවර වැටෙන්න පෙර. කුරුල්ල පියාඹනවා. Birds Birds are flying before අඳුරු වෙන්නේ. ඔව් කොහොමද කියන්නේ අඳුර වෙනවා? Dark ඔව් අපි ලියමු එහෙනම්. බලමු. dark sky. හරි ලියමු try කරමු. Birds කුරුල්ලෝ ලෝකේ ඉන්න ඔක්කොම කුරුල්ලෝ මේ වැඩේ කරනවානේ. ඒ නිසා birds කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ද දාන්න අවශ්‍ය නැහැ. පියාඹනවා fly simple present tense ලියන්නේ. පුරුද්දක් වශයෙන් කුරුල්ල පියාඹනවා. ing දාන්න ඕනේ නැහැ. Birds are flying කිව්වොත් දැන් පියාඹමින් ඉන්නවා. Birds are flying ඒ කියන්නේ දැන් පියාඹමින් ඉන්නවා present continuous. Okay, sir. පුරුද්දක් වශයෙන් ඒගොල්ලෝ පියාඹනවා. simple present. කුරුල්ල පියාඹනවා. කොහෙටද? to there ඔවුන්ගේ කූඩු nests. කුරුල්ල පියාඹනවා ඔවුන්ගේ කූඩු වලට. උන්ගේ කූඩු වලට. nests කියන්නේ කූඩු. හරි කුරුල්ල කූඩු. there කියන්නේ උන්ගේ. කුරුල්ල පියාඹනවා උන්ගේ කූඩු වලට. කැදලි වලට. හරි. පෙර නම් before. කළුවර වැටෙන්න පෙර. කළුවර වැටෙනවා කියලා කොහොමද කියන්නේ? Dark in the sky. Going to dark. නෑ. වැරදි. කාටද කියන්න පුළුවන්? try කරන්න. කළුවර වැටෙනවා. කළුවර කියන්නේ dark. ඒක හරි. ඔව්. Going to dark. Dark mode. Going to dark. නෑ. Dark mode. නෑ. හරි. බලමු අපි කන කියලා දෙන අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. කළුවර කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයි ඒක නාම විශේෂණයක් adjective එකක්. dark sky අඳුරු අහස කළුවර අහස sky කියන නාම පදේ විස්තර කරනවා dark කියන නාම විශේෂණය. අඳුරු අහස කළුවර අහස. ක්‍රියාපදයක් කරන්න මොකක්ද දාන්නේ? කියලා දෙලා තියෙනවා මේ වගේ ඒවා. Do dark. get dark කළුවර වෙනවා. ඔන්න get dark කළුවර වෙනවා. මේ වාක්‍යයට කර්තෘ කෙනෙක් නැහැ මේ කොටසට. කර්තෘ කෙනෙක් නැත්නම් මොකක්ද දාන්නේ? Getting. නෑ කළුවර කර්තෘ කෙනෙක් නැත්නම් මොකක්ද දාන්නේ වාක්‍යයට? වහිනවා. වැස්සට මොකක්ද දාන්නේ? කර්තෘ නෑ. මොකක්ද දාන්නේ ඉස්සරහට? It. it එක. It. වාක්‍යයට කර්තෘ කෙනෙක් නැත්නම් it දානවා. මියුට් කරන් ඉන්න. it කියන එකට සිංහල තේරුමක් නෑ මෙතෙන්දී. it get dark කියන කළුවර වෙනවා. it කියන එක ඒක වචනනේ. එහෙනම් s අකුරක් දානවා. it කියන එක ඒක වචන නිසා s අකුරක් දානවා. it gets dark කියනකොට කළුවර වෙනවා. ඔන්න ඔහොම තමයි කළුවර වෙනවා කියලා කියන්නේ. හරි. before it gets dark කළුවර වෙන්න පෙර. ආපහු කියන්නම් dark කියන්නේ කළුවර. කළුවර වෙනවා කියන්නේ get dark. මේ කොටසට කර්තෘ නැහැ. subject එකක් නැහැ නිසා it දානවා. එයාට තේරුමක් නැහැ. it කියන එක ඒක වචන නිසා s අකුරක් එනවා. it gets dark කියන්නේ කළුවර වෙනවා. කළුවර වෙන්න පෙර before it gets dark කුරුල්ල පියාඹනවා උන්ගේ කූඩු වලට. තේරුණා නේද? Yes, sir. හරි before දාලා උදාහරණ කියන්නේ? before දාලා උදාහරණ. Give me examples. Sir. Okay. උදාහරණ කියන්න බෑ? I go to school before eating my breakfast. එහෙම යන්න එපා හොඳේ. උදේ ආහාරය ගන්න කලින් ඉස්කෝලේ යනවා. හරි. ඊළඟ එක. අවසානික before එකකින් අවසානික.
let me know කියන්නේ මොකද්ද? මොකද්ද? let කියන එකේ සාමාන්‍ය තේරුම ඉඩ දෙන්න. me දැනුවත් වෙන්න. මට දැනුවත් වෙන්න ඉඩ දෙන්න. let කියන්නේ සාමාන්‍ය නම් ඉඩ දෙන්න. මට දැනගන්න ඉඩ දෙන්න. නැත්තම් මාව දැනුවත් කරන්න. let me know මාව දැනුවත් කරන්න. before they come ඒගොල්ලෝ එන්නේ ඉස්සෙල්ලා මාව දැනුවත් කරන්න. බලන්න before එකට පස්සේ ක්‍රියාපදේ දාන්නේ present tense එකෙන් මේ present form. ඒගොල්ලෝ එන්නේ ඉස්සෙල්ලා මාව දැනුවත් කරන්න. ඒ කියන්නේ before එකට පස්සේ අනාගතය ගැන කතා කරනවා නම් දැන් හිතන්න මාව දැනුවත් කරන්න ඒගොල්ලෝ එන්න කලින්. ඒගොල්ලෝ තාම ඇවිල්ලාද නැහනේ. අනාගතේනේ ඒගොල්ලෝ එන්නේ. before එකට පස්සේ හරි after එකට පස්සේ හරි අනාගතය ගැන කතා කරනවා නම් අපි පාවිච්චි කරන්නේ present tense එක. අතීතය ගැන කතා කරන අතීත කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ තාම. ඒගොල්ලෝ එන්න කලින් මාව දැනුවත් කරන්න. ඒගොල්ලෝ තාම ඇවිල්ලා නැහැ අනාගත. හැබැයි ඒගොල්ලෝ එනවා කියන එක කියන්නේ will දාලා නෙමෙයි present tense එකේ. හරි. ඊට පස්සේ අපි after ලියමු උදාහරණ ටිකක් කියමු. say example එකක් කියන්නද? හරි කියන්නේ. yes. Children go to their homes before it gets dark. හරි. very creative නේ. Excuse me sir, mom before ඉස්සරහට දැම්මම කමක් නැද්ද? ඔව් මාරු කරන්න පුළුවන්. මම කියන්නේ ඒක මාරු කරන්න පුළුවන් දෙපැත්ත. before they come ඒගොල්ලෝ එන්න කලින් let me know. ඒක මාරු කරන්න පුළුවන්. before they come ඒගොල්ලෝ එන්න කලින් Before I go to let me know. මාව දැනුවත් කරන්න. Before I go to airport, I pack my clothes. very good. මම ඇඳුම් පැක් කර ගන්නවා. එයාපෝට් යන්න කලින්. very good. හරි. after දාලා උදාහරණ ටිකක් ලියමු. after දාලා. ලියන්න ඕගොල්ලෝ. after දාලා දැන්. ඔහු අලුත් කාර් එකක් මිලදී ගත්තා. පරණ කාර් එක විකුණුවට පස්සේ. ඔහු අලුත් කාර් එකක් මිලදී ගත්තා. පරණ කාර් එක විකුණුවට පස්සේ. He take a new car before after solving the old car. ඔව්. මිලදී ගත්තා මොකද්ද කියන්නේ take ද? buy buy එකේ past tense Bought. he bought ඔහු මිලදී ගත්තා. he bought ඔහු මිලදී ගත්තා අතීත කාලේ. a new car අලුත් කාර් එකක්. ඔහු අලුත් කාර් එකක් මිලදී ගත්තා. ඔහු මිලදී ගත්තා අලුත් කාර් එකක්. පත්‍රු ක්‍රියාව කර්මය. ස්වීයෝ. පස්සේ after. දැන් after තම දෙකක් යන්න පුළුවන් මෙතනින් එහාට. ඔහු විකුණුවා. he sold. ඔහු විකුණුවා. sell එකේ past tense sold. විකුණුවා. he sold කියන්නේ ඔහු විකුණුවා. after he sold කියන්නේ ඔහු විකුණුවාට පස්සේ. ඔහුගේ පරණ කාර් එක. his old car. ඔහු එයාගේ පරණ කාර් එක විකුණුවාට පස්සේ අලුත් කාර් එකක් මිලදී ගත්තා. හරි. ඔහු අලුත් කාර් එකක් මිලදී ගත්තා පරණ කාර් එක විකුණුවාට පස්සේ. තව ක්‍රමයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ලියන්න after selling his old car. solding කියලා කවදාවත් අතීත කාලේට ing දාන්නේ නැහැ. selling present tense එකේ තමයි ing දාන්නේ. after එකට පස්සේ කෙලින්ම ක්‍රියාපද දානවා නම් ing දාන්න. after selling කියන්නේ විකුණුවාට පස්සේ. හරි. ක්‍රම දෙකක් තියෙනවා මෙතනින් එහාට. එක්ක මේ මාර්ගය යන්න පුළුවන් නැත්නම් මේ මාර්ගය යන්න පුළුවන්. ක්‍රම දෙකම දාගන්න. after selling විකුණුවාට පස්සේ ඔහුගේ පරණ කාර් එක. ඒ ක්‍රමයට යන්නත් පුළුවන්. ඇයි ඒ? after එකට පස්සේ ක්‍රියාපදයට ing දානවා. හරි. ඊළඟ එක
මගේ අක්කා විශ්වවිද්‍යාලයට ඇතුළත් වේවි උසස් පෙළ විභාගයේ පාස් වුණාට පස්සේ. මගේ අක්කා My sister will enter ඇතුළත් වේවි will enter to university A level පාස් වුණාට පස්සේ. when passing the A-level examination. ඔව්. මගේ අක්කා නම් අපි දාමු my elder sister. clear? මගේ අක්කා will enter කියන්නේ ඇතුළත් වේවි. මගේ අක්කා ඇතුළත් වේවි. example එකක් කියන්නද? ඔව් ඉන්න පොඩක් clear එකක්. හරි. මගේ අක්කා ඇතුළත් වේවි. මොකද්ද? කොහොමද? enter the university. enter එකත් එක්ක උදාන්නේ. enter එකත් එක්ක අපිට උදාන්නේ. මගේ අක්කා ඇතුළත් වේවි කැම්පස් එකට විශ්වවිද්‍යාලයට after පස්සේ passing pass වුණාට පස්සේ the A level examination උසස් පෙළ විභාගය. එහෙම නැත්නම් යන්න පුළුවන් after she passes. තාම පාස් වෙලා නැහැනේ පාස් වුණාට පස්සේ. එහෙනම් අනාගතයේ විස්තර කරනවා present tense එකේ. එයා පාස් වුණාට පස්සේ මෙතන present. ඇය පාස් වුණාට පස්සේ the A level exam. The A level examination. ක්‍රම දෙකම හරි. මේ ක්‍රමයට යන්නත් පුළුවන් මේ ක්‍රමයට යන්නත් පුළුවන්. ඉක්මන් ලියාගන්න. මම example එකක් කියන්නද? උදාහරණ කියන්න. Wash your hand before eating. ඔව් හරි. after දාලා after වෙලේ You must wash your hands after eating your dinner. very good. You must do your homework after your school homework. Hi, very good. Hi. after කියන්නේ මොකද්ද? හා? after කියන තේරුමද? after එකේ තේරුම පසුව. before පෙර after පසු. විරුද්ධ පදේ. පෙර පසු. after පසුව. හරි. ඊළඟ එක. වාක්‍ය 10 number 8. හරි අපි ඉස්සෙල්ලා කියපු එක. අපි අපේ රාත්‍රී ආහාරය ගමු තාත්තා ගෙදර ආවට පස්සේ. අපි අපේ රාත්‍රී ආහාරය ගමු තාත්තා We had our after the father came. බලමු අපි කනවට කියන්නේ have කියලා මෙතෙන්දී. අනාගතේ කමු නම් we will have. ඒ කියන්නේ අපි අනාගතේ කමු. හරි අපි අනාගතේ කමු. we will have. එතන have කියන්නේ කනවා කියන්නේ. we will eat කියන එකම තමයි මේ. තාම කාලා නැහැ අපි ඉස්සරහට කමු. our dinner අපේ රාත්‍රී ආහාරය. අපි අපේ dinner එක ගමු. පස්සේ after මොන ක්‍රියාවට පස්සේද? අපේ තාත්තා our father. තාත්තා තාම ඇවිල්ලා නැහැ. ආවට පස්සේ. එහෙනම් ඒ ක්‍රියාවත් අනාගත. හැබැයි after එකට පස්සේ හරි before එකට පස්සේ හරි අනාගතය කියන්නේ present tense එකේ. Now our father comes present tense. තාත්තා ඒක වචන නිසා ඉස්සරහට දාන්න. grammar තියෙන හැමතැනම after එකට පස්සේ අනාගතය කියන්නේ present tense එකේ. ඒ නිසා our father comes home. තාත්තා ගෙදර ආවට පස්සේ. හරි. අපි අපේ රාත්‍රී ආහාරය ගමු අපේ තාත්තා ගෙදර ආවට පස්සේ. comes to home කියලා කියන්නේ. හරි. ඔන්න අද රැට tonight කියලා කියන්නත් පුළුවන්. tonight. අද රැට. හරි. ඊළඟ එක. ඔහුට හොඳටම මහන්සි අවුවේ සෙල්ලම් කළාට පස්සේ. ඔහුට හොඳටම මහන්සි අවුවේ සෙල්ලම් කළාට පස්සේ.
ඔහු He His he's tired. He's And tired playing the Playing in the sunlight. garden. ඔව් බලමු අපි හොඳටම මහන්සි කියලා කොහොමද කියන්නේ හොඳටම මහන්සි Very tired. very tired තවත් ක්‍රමයක් වෙන වචනයක් ලියගන්න exhausted කියන්නේ හොඳටම මහන්සි ඒ වචනේ ලියගන්න very tired එකට සමාන පදයක් ගොඩක් මහන්සි හරි ඔහුට හොඳටම මහන්සි පස්සේ after playing සෙල්ලම් කිරීමෙන් පස්සේ අවුවේ in the sun කියන්නේ ඉරේ නෙමෙයි මෙතන තේරුම අවුවේ in the sun කියන්නේ අවුවේ සෙල්ලම් කළාට පස්සේ ඔහුට හොඳටම මහන්සි මෙන්න after එකට පස්සේ ක්‍රියාපදයට ing දාලා තියෙනවා දැක නේද සෙල්ලම් කිරීමෙන් පසුව අවුවේ සෙල්ලම් කළාට පස්සේ ඔහුට හොඳටම මහන්සි so don't play in the sun hari UV get UV rays UV kiran hari ඊළඟ එක ඒගොල්ලෝ ගියා වැස්ස පෑවුවට පස්සේ They go to They the went when the rain stopped. බලමු අපි ඔවුන් ගියා they went අතීතනේ ඔවුන් ගියා after පසුව හරි වැස්ස the rain වැස්ස පෑවුවට ලස්සන වචනයක් කියනවා දන්නවද cease වැස්සට මාව Rain stop. cease කියන්නේ වැස්ස පෑවුවා දැන් වැස්ස තුරල් කළා කියලා කියන්නේ තුරල් කළා කොහොම කියනවනේ අහලා තියෙනවනේ වැස්ස පෑවුවා the rain ceased වැස්ස නැවතුවා කියන්නේ stop කියන එක කැතයි වැස්සට stop කියන එක කැතයි the rain ceased කියන්නේ වැස්ස පෑවුවට පස්සේ ඔවුන් ගියා ඕන මේකම ලියන්න පුළුවන් මාරු කරලා after the rain ceased වැස්ස පෑවුවට පස්සේ they went ඔවුන් ගියා එහෙම ලියන්නත් පුළුවන් හරි තමයි දෙකම හරි තේරුණා නේද තව ප්‍රශ්න තියෙනවද No sir. හරි are there more examples තව උදාහරණ තියෙනවද have you got any examples හරි දැන් එහෙනම් එන්න පිටුව 69 activity 10 පිටුව 69 activity 10 හරි එතකොට එතන වගුවක් තියෙනවා ඔයාට පැන්සලෙන් යා කරන්න පුළුවන් මේක ලියන්න අවශ්‍ය නැහැ පස්සේ ලියන්න ප්‍රශ්නයක් නැහැ පස්සේ ලියන්න වෙලාව ඉතුරු කරගන්න මේක යා කරන්න පැන්සලෙන් page number 69 පිටුව 69 පිටුව 69 හරි today the rain has ceased no අද වැස්ස පායලා තියෙනවා fortunately Yes sir. හරි use this table පාවිච්චි කරන්න මේ වගුව this table මේ වගුව හරි මේ වගුව පාවිච්චි කරන්න and construct ගොඩනගන්න සාදන්න sentences වාක්‍ය හදන්න using පාවිච්චි කරමින් before හරි after හරි හරි වාක්‍ය හදන්න බලන්න එහෙනම් වාක්‍ය හදන විදිහට යා කරන්න please brush your teeth කරුණා කරලා වාගේ දත් මදින්න මොකද ඊටු ටික Before you go to bed. before you go to bed තේරුණාද එහෙනම් යා කරන්න ඒ විදිහට යා කරන්න පැන්සලෙන් යා කරන්න මම after එකට මේ උදාහරණයක් දෙන්නද හරි කියන්න The week ended after started the new week
after starting. must clean After your starting. room හරි. before go. හරි. ඉක්මනට මේක කරන්න activity කරන්න ටක් ගාලා. Before you go to bed. ඔව් හරි. I will. ඉක්මනට activity I කරන්න. have finished it. Very good. අනිත් අය අත උස්සන්න ඉවර නම් raise your hands. මෙතුකි හරි. සතිත හරි. කුමිදු හරි. නිලන හරි. අනිත් අය සෙහාන් හරි. නිසල් හරි. අනිත් අය එක්මන් කරා. A cake walk, very easy. Dilki hari. Sydney hari. hari නම හරිය නේද එහෙනම්? හරි. එහෙනම් පළවෙනි එක please brush your teeth. කරුණාකරලා වගේ දත් මදින්න. tooth එකේ බහුවචනේ teeth. After you go out, after you go to මේක bed. පළවෙනි එක තාම. before you go to bed. ඔයා before පෙර you go. ඔයා යනවා කොහෙටද? to bed. ඇඳට. ඒ කියනවා නිින්දට යන්න පෙර. ඔයා නිින්දට යන්න පෙර ඔයාගේ දත් මදින්න කරුණා කරලා. ඊළඟ එක you must clean your room. must clean කියන්නේ පිරිසිදු කළ යුතුමයි. You must clean your room after you After you Go out go out to play. after you go කොහොමද එන්න ඕන? after I finish my work. නෑ වැරදි. You You go go out to play. out to play. You go out to play. ඔව් බලමු අපි වැඩක්. You පළවෙනි එක finish ලේසියි your මම පළවෙනි එක මම ලියන්නේ නෑ. bed. හරි මේක බලන්න. You must clean. ඔබ පිරිසිදු කළ යුතුමයි ඔයාගේ කාමරේ. Your room. දැන් ඔයාලා අම්මා ඔයාට කියනවා. ඔයා කාමරේ පිරිසිදු කළ යුතුමයි. Before you go out to play. ඔයා සෙල්ලම් කරන්න එළියට යන්න පෙර. ඉස්සෙල්ලා කරන්න පිරිසිදු කරන එක. ඊට පස්සේ තමයි සෙල්ලම් කරන්නේ. Okay, sir. ඔයා යන්න පෙර. කොහෙද? එළියට. Go out. එළියට යන්න පෙර. Out කියන්නේ එළියට. ඔයා එළියට යන්න පෙර. මොකටද? To play. සෙල්ලම් කරන්න. Go out to play. සෙල්ලම් කරන්නට. ඔයා එළියට සෙල්ලම් කරන්න යන්න කලින් කාමරේ පිරිසිදු කළ යුතුමයි. නැත්නම් එළියට යන්න දෙන්නේ නැහැ. ඊළඟ එක මොකද උත්තරේ? I will leave only. I will leave only. I finish my work. I finish my I finish my work. I will leave කියන්නේ මොකද්ද? පිටත් වෙනවා. I will leave කියන්නේ මම පිටත් වෙන්නම්. මම පිටත් වෙන්නම්. මොකද උත්තරේ? After I finish my work. After පස්සේ. After I finish my work. After I finish my work. පස්සේ මගේ පස්සේ මගේ වැඩ. මම මගේ වැඩ ඉවර කළාට පස්සේ. මම මගේ වැඩ ඉවර කළාට පස්සේ. After පස්සේ I finish. මම ඉවර කළාට පස්සේ මගේ වැඩ මම පිටත් වෙන්නම්. ඉස්සෙල්ලා වැඩ ඉවර කරනවා පස්සේ පිටත් වෙනවා. හරි. ඊළඟ එක. You can play. ඔයාලට පුළුවන් සෙල්ලම් කරන්න. You can play You after you can finish play. your homework. You can play after you finish your homework. Now you can play before you finish your homework. සාමාන්‍යයෙන් කියන්නේ ඉස්සෙල්ලා homework කරන්න ඕනේ. ඊට පස්සේ සෙල්ලම් කරන්න නේ. එහෙමනේ කියන්නේ. ඉස්සෙල්ලා සෙල්ලම් කළා පස්සේ homework නෙමෙයි. හරි. දැන් උත්තර දෙකම හරි. practical ගත්තොත් after.
ඔයාලට පුළුවන් සෙල්ලම් කරන්න after පස්සේ homework ඉවර කළාට පස්සේ. After you finish your homework. You finish your homework. ඔයාගේ homework ඉවර කළාට පස්සේ. හරි. අවසාන සෝන් එකක් තියෙන එක අහන්න. හරි. එහෙනම් අයිබෝන් දෙසරණයි සෝන් එක අහන්න. අයිබෝවන් සර්. ඔයගේ අන්තිමට යා කෑ ගහනවා ගණන් ගන්න එපා. හා සර්. අයිබෝවන් සර්. හරි. සෝන් එක අහන්න. එතන මේක ජනප්‍රිය සින්දුවක්. ඔයාලා අහලා ඇති. මේකෙන් කියවෙන්නේ පරිසරය ආරක්ෂා කරන්න කියලා තමයි මේකනොත් කියන්නේ. හරි. පරිසරය දූෂණය කරන්නේ නැතුව සබහා දහම ආරක්ෂා කරන්න කියලා කියන්නේ. About sunrise. මොකද ඉර පෑයීම ගැන හිතන්නේ. ඉරට මොනවා වෙයිද? What about rain? වැස්සට මොනවා වෙයිද? වැස්ස නැතුව යයිද? What about all the things? කොහොමද ඔක්කොම දේවල් ගැන මොකද හිතන්නේ? That you said. ඔයා කියපු දේවල් we were to gain. අපි ලබා ගනී කියලා. ඒ කියන්නේ පරිසරය ගැන හිතන්නලු සංවර්ධනය ගැන. ඒ දේවල් ගැන හිතන්නේ නැතුව. එතන අමතර දෙයක් තියෙන ලස්සන දෙයක් කියන හොඳ මැසේජ් එකක් දෙනවා යුද්ධය නවත්තන්න කියලා. පරිසරය ගැන අමතරව ඊට අමතරව did you ever stop to notice? ඔයා කවදා හරි නතර වුණාද නිරීක්ෂණය කරන්න notice කරන්න? all the children ඔක්කොම ළමයින්ව මොන ළමයින්ද? යුද්ධයෙන් මිය ගිය dead from war යුද්ධයෙන් මිය ගිය ළමයින්ව බලන්න ඔයා කවදා හරි පොඩ්ඩක් නතර වුණාද? ඒගොල්ලන් දිහා බැලුවද කියලා අහන්නේ. يعني යුද්ධෙන් නවත්තන්න කියලා කියන්නේ. හරි. එතනින් එහාට මයිකල් ජැක්සන් ගොඩක් කෑ ගහනවා. ඒ නිසා ඕනේ. හරි. එහෙනම් අයිබෝන් සර්ණයි. අයිබෝවන් සර්. Everyone say good night, sir. Thank you, sir. Everyone say good night. අයිබෝන් සර්. හරි. අයිබෝන්. Goodbye sir. Bye.